Dari tahu. Walau produk nih, kita terjil membalan. Iting කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් පේන්න ඉන්න කට්ටිය පේන්න ඉන්න. අනිත් අය පේන්න ඉන්න හැමෝම. මොකද අනිත් අය හැංගිලා ඉන්නේ. හිඟි හොරා සඳා යාමි. 12 ගෙවෙන් කී දෙනෙක් කරාද? මට මතකයි දෙක කීප දෙනෙක් කරලා තිබුණා මම වර ගිහලා බැලුවා. 7 දෙනෙක් කරලා තිබුණා. 7 දෙනෙක් කියන්නේ මම හිතන්නේ මේ සමහර අය සබ්මිට් කරලා නැහැ නේද? ඔය වෙන මේවලක් තිබුණා. 7 දෙනයි කරලා තියෙන්නේ. PDF මතක් තියෙනවා. හරි. තව සමහර අය ඒවල තිබුණා මේ වෙනමනේ. ඉතින් මට ඒක මිස් වෙලා තිබුණොත් අනිවාර්යෙන් මට කියන්න. දැන් මොකද දන්නවද? මම එතකොට දෙකකින් බලන්න ඉපේ. එකක් බලන්න වෙනවා මේ මේකෙන්. හරිද? එතකොට ඒක ලැප් එකෙන් බලන්න වෙන්නේ. බලන්නේ WhatsApp එකෙන් දාපු ටික මට මිස් වෙන්න ඉඩකට තියෙනවා. පැහැදිලිවම හරි. රිසල්ට් දාන්න කලින් මම කියන්නම් මොන හරි අලුවක් තියෙනවා නම් කියලා මම නම් ලිස්ට් එකක් දාන්නම්. ඒ නම් ටිකේ බලන්න බැරි ඉච්චා තියෙනවා මට කියන්න ඊට පස්සේ. හරි. ඉතින් දෙවනි වාරයට අදාළ පේපර් එකත් අපි කරා. ඇත්තම දෙවනි වාර විභාගෙත් කළා. ඒකෙත් රිසල්ට් බලලා ඔයගලන්ට තීරණය කර හැකි ඔයගොල්ලෝ ඉන්න මට්ටම අවුලක් නැද්ද? කොහොමද තත්ත්වය කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් නේ. දැන් මම මේ පන්තිරේ ඉන්නේ නැති කට්ටිය ඔක්කොම අයින් කරනවා. දැන් ඇති බලාගෙන හිටියා. මම කියාම හිටියන්නේ. ඊට වඩා එන්නේ නැහැ නම් විතරම අවශ්‍ය නැහැ. ඕනේ අපිට අපි හිරුයි නිපුණී අපි සෙට් එකනේ මුලින්ම මේ පන්ති අරගෙන ආවේ. එතකොට අපි හිටියේ දෙතුන් දෙනා. මම හිතන්නේ දෙන්නේ තුන් දෙනෙක් වගේ. එතකොට එහෙම අවුලක් නැහැ. ඒක හොඳයි. මහා ගොඩක් ඕනෙත් නැහැ. හිමීට තව කට්ටිය. වෙන්නේ. රිවිෂන් එක පටන් ගත්තාම තව කට්ටිය එනවා අනිවාර්යයෙන්. දැන් මේ වෙනකොට 20යි 21 මගේ ගෲප් ක්ලාස් එකක් පටන් ගත්ත පෙරේදා. එතකොට සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් 20යි 21 150කට කිට් වෙන්න ළමයි සමස්තයක් විතර ඉන්නවා ක්ලාසස් තුනේ. 21 ක්ලාස් 3ක් තියෙනවා ඉන්ඩිවිජුවල් ක්ලාසස් සහ ගෲප් ක්ලාස් 3ක් තියෙනවා. එතකොට එහෙම ගත්තාම ඉන්නවා. ඒ හින්දා එනවා පස්සේ හැබැයි පස්සේ ඇවිල්ලා පිළිතුරු දානවා. ඉතින් එහෙම නිසා ආයෙ අලුතින් පටන් ගන්න වෙනවා. ඒ වගේම සිද්ධි තියෙනවා. ආයෙ එනවා ඔය කට්ටිය. එන්නේ නැති කට්ටිය ආයෙ එනවා. එහෙම එකක් තියෙනවා. අන්තිම හරිය තේරෙනවනේ ළම. අන්තිම හරියේදී වැඩේ කරගන්න ඕනි කියලා දෙන්නාම ආයෙ. එතකොට ඒ කාලේ වෙනකොට වෙන ක්ලාසස් පටන් ගන්නෙත් නෑ අලුතෙන්. අලුතින් ඒව පටන් ගන්න නෑ. අපි පටන් ගත්තාම අපේ ඒවටම එනවා ආයෙ. එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා හරි අපරාධයක් ඉතින්. එතකොට ඒගොල්ලන්ට ලොකු මුදලකුත් වියදම් කරන්න වෙනවා දැන් ඇත්තටම. මේ වෙනකොට. දැන් අර ගෲප් ක්ලාස් එකේ ඉන්නත් එහෙම තමයි. කරන්න දෙයක් නෑ. කරගන්න පුළුවන් කාලේ කරගන්න නැතුනම අවසානට තැවෙන්න සිද්ධ වෙනවා කියන්නේ කොස්වහලින් ඉපද. ඒ හින්දා මේ කරගන්න පුළුවන් කාලේ කරගන්න ඕනේ. ඊට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. අපරාධයක්. හරි. ඉතින් කොහොමද අපි කට්ටියත් අඩුයිනේ. කතා කරමුකෝ පොඩ්ඩක්. හැමදාම කතා කරන්නේ නැහැ. නන්දහරු මේ මොකද උනේ? පහුගිය ටිකේම දකින්න හිටියෙත් නැහැ වැඩි. පොඩි ට්‍රිප් එකක් ගියාද? ආම් වලදී. ෂා. කොහෙද ගියේ? ඒ ළඟපාතම තමයි ඉතින්. ලොකුත් ඉතින් බෑනේ රටවලදී. අපි ගියා ඉතින්. එන හොරෙන් ගිහිල්ලා දිනවනේ. ඔව්ද අපිට ලයිසන් එක තියෙනවනේ. ඔව් ලයිසන් එක තියෙන ලයිසන් එක පාවිච්චි කරනවා. වරදවා පාවිච්චි කිරීම තමයි අවුල ඈ. නෑ වරදවා පාවිච්චි කරේ නෑ. හරි. හොඳයි. මේ එතකොට කවුද දිරුක්ෂි? මොකද කරන්නේ? අනේ මන්දස ඔහේ ඉන්නවා. අනේ මන්ද ඔහේ ඉන්නේ නැහැ කියන්නේ කිසිම නැද්ද? ගතියක් නැද්ද නිකන් අනේ මන්ද කියන්නේ? නෑ සර් ලෙඩ වෙලා තිබ්බ දවස් ටිකේ පාඩම් මගේ ඇරිලා දැන් වීඩියෝ 7ක් බලන්න තියෙනවා සිංහල. අද උදේ ඉඳන් බැලුවා. එහෙම තමයි ඉතින් මොනව කරන්නද ඉතින් මගේ දැන් ඔය මට වෙච්ච වැඩෙන් තවම අල්ල ගන්න බැරි වුණා. ඒක.
පහුගිය දැන් අවුලක් නැහැ නේ නෑ සර් දැන් නම් අවුලක් නෑ. හරි ඊගාවට මේ දිනූෂා කොහොමද කාලෙකින් කතා කරෙත් නැහැ හොඳයි සර් ඉන්න හාමින්. ආයි කියන්න බලන්න ඒක අවුලක් නෑ සර්. සර්ට කොහමද? අනේ ඉතින් ඉන්නවා ඉතින් අර දිරුක්ෂි වගේ ඔය ඉන්නවා ඒක තමයි වෙන්නේ මේ ඔය පැත්තේ කිසි අවුලක් නැහැ නේද හොඳින් ඉන්නවනේ නෑ මෙහෙනම් වැඩි අවුලක් නෑ. හොඳයි පරිස්සමෙන් ඉන්න එහෙනම් හරි ඊගාවට ගයාෂානි මොකද කරන්නේ මොකුත් නෑ සර් හොඳින් ඉන්නවා. ඔව් ගෙදර බබාලා තඩනවනේ කාගේද ඒ බබා අක්කගේ. ආ හොඳයි හොඳින් ඉන්නවා ඉතින් අවුලක් නැහැ කරදරයක් නැහැ නේ අපි ටිකක් ඉක්මනට කතා කරමු ඊට පස්සේ මේ හේෂානි කොහොමද හොඳයි සර් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා මොකද වෙන්නේ මේ පැත්තේ මේ පැත්තේ ඉතින් සර් කොරෝනා තමයි. අපේ ගෙට එහා පැත්තෙත් මේ කොරෝනා. එහෙනම් පරිස්සමෙන් ඉන්න වෙයි ඔව් ටිකක් පරිස්සමෙන් ඉන්න මේ ඔක ඉතින් කොහොමද තියෙන තත්ත්වෙත් එක්ක නිකන් හැමෝටම හැදීගෙන යනවා වගේ ගැටියක් තියෙනවා මොනව කරන්නද හරි හිරු මොකද වෙන්නේ හොඳින් ඉන්නවා සර්. ෂා එතකොට මාතලේ පැත්තේ මොකද වෙන්නේ පැත්තේ ප්‍රශ්නයක් නැද්ද නේද එදි සර් මම නම් ගෙදරින් එළියටත් බයින්නේ. ආ හොඳයි පොල් එහෙම ගාලා දෙන්නද මගේ ගෙදර උයනකොට එහෙම ගෙදරදී උයන්නේ මං තමයි සර් අම්මා නෑනේ. ආ එහෙනම් ඉතින් අවුලක් නෑ නේ ඒ කියන්නේ පොල් ගානයි ඔය ඔක්කොම ටික කරනවානේ හරි හොඳයි ඊගාවට මේ ජනිත මොකද කරන්නේ හොඳින් සර් හොඳින් ඉන්න. ඉතින් ඉන්නවා අම්මා ගෙදරද අද වැඩද මොකද සර්? අම්මා එහෙම ගෙදරද අද අම්මා වැඩ යාලා ගියා කඩේට ගිහින්. ආ ඉතින් ගැටලුවක් නැහැ නේ මේ දවස්වල හොඳින් ඉන්නවන්නේ ඔව් සර් මේ දවස්වල නැති අවුලක් නැහැ අපෙත් ඒ කියන්නේ. නිරෝධායන නිසා මේ ප්‍රශ්න ඒ ටික තිබ්බා ඒ කාලේ. දැන් නම් අවුලක් නැහැ ඉන්නවා. ඊට බයින් වුණා නේද හරි ඊගාවට මේ නිපුලි මොකද කරන්නේ මුකුත් නෑ සර්. අනුරාධපුරේ මොකද වෙන්නේ මේ පැත්තේ අනුරාධපුරේ ඉතින් කොරෝනා තියෙනවා වටේටම. වටේටම තියෙන ආයේ පොළවෙන් උපන් කවුරුත් එන්නේ නැත්නම් ඔය පැත්තේ පොළවෙන්න බා. පොළවෙන් උපන් කවුරුත් නිකන් මේ එන්නේ නැද්ද මේ රට පාලනය කරන්න මේ තියෙන තත්ත්වේ මුදව ගන්න අපි මං එන්නම් සර්. අන්න හරි නිපුණි ආනන් හරි තමයි අපි ඊහා ඊගාව ඡන්දෙන් පත් කරගමු නිපුණි පොළොන්නරුවේ අංකේ කීයද 10 වගේ දෙන්න පොළොන්නරුව නෙමෙයි සර් අනුරාධපුර. ඔව් හරි ඒක තමයි අනුරාධපුරෙන් පත් කරගමු මේ හරි ඊට පස්සේ සචින්ත කතා කරන්නේ නෑනේ මොකක් අතවහගෙන ඉන්නවනේ අදවත් කතා කරමු ඔක්කොම කතා කරනවා සුමිහිරි නාදේ අහන්න දෙන්න කට්ටිය ආස කතා කරාද මට ඔන්න ආවා වොයිස් එක ඔව් මොකද වෙන්නේ මොකුත් නෑ සර් වහිනවා වහිනවා ඇඳේ ඉන්න තාම ඇඳේ ඉන්න කමන්ද ඔබ ඉන්නේ ක්ලාස් එකේ නැගිටපන් ගිහිල්ලා ඉඳගන්න මේ යකෝ ඇඳේලු ඉන්නේ දැන් ඔබ නෝට් ලියන්නේ කොහොමද ඇඳේ ඉඳලා දැන් එන්න හැදුවේ සර් ඒක තමයි දැන් වරෙන් එන පුටුවක් උඩ ඇවිල්ලා ඉඳගන්න හොඳ කෙලින් තියාගෙන ඇඳේ ඉන්න කම ඉඳාගෙන ඉන්නේ හරි ඊගාවට සලනි මොකද කරන්නේ
මොන කිය සලනි සංසලා ඉන්නනේ සංසලා මොකද කරන්නේ මුකුත් නෑ සර් දැන් ජොයින් උනේ ක්ලාස් එකට. ඒක තමයි. චුට්ටක් පරක්. නෑ ලියන්න දුන්නා මොකද තවම මේ හරි. ඉතින් සලනි මොකද කරන්නේ මේ දවස්වල මේ දවස්වල සර් ඉතින් ක්ලාස් යනවා, පාඩම් කරනවා, පාස් පේපර් කරනවා. ඒව තමයි ඉතින්. හොඳයි එහෙනම් හොඳයි කොහොම හොඳයි ඊට පස්සේ මේ සජිත් නේ සජිත් මොකද කරන්නේ ඉන්නවා සර්. මේ සජිත් නෑ. එතකොට ඔයා මේ තව මොනවද සබ්ජෙක්ට් කරන්නේ අනිත් ඒවා චිත්‍රායි පොලිටිකල්. පොලිටිකල් නේ පොලිටිකල් නේද මම මගෙන් අහන්නේ දැන් ඉස්සර chat එක දාලා දුන්නා ඔව් සර්. පොලිටිකල් කතා කරාද දැන් පටන් ගන්න ජොයින් වෙන සර් තාම කියේ නැහැ. අලුතෙන් පටන් ගන්නවා ඇති ඒක තමයි මට කිව්වා අලුතෙන් ගෲප් එකක් ගන්න ඕනේ කියලා මේ මම කතා කරන්න හරි මේ ඔක්කොම කතා කරන්නේ නේද මොන හරි තියෙනවා නම් මට කියන්න මේක හරි අපි එහෙනම් පටන් ගමු මේ දැන් අපි ගුරුවරු 17 දෙනෙක් එකතු වෙලා ඉන්නවා බටහිර සංගීතයේ ගුරුවරයා කියන්නේ මේ මිස් ඒක අපි ප්‍රොමෝට් කරන්නේ නැහැ දැම්ම ඒක මේ ඒ ලෙවල් වලටම 20ක් විතර තමයි බටහිර සංගීතය කරන්නේ ඒක ටික අමාරු නිසා වෙන්නේ නැති ඒක නිසා යා ඇරෙන්න අනිත් ගුරුවරු 16 දෙනාම අපි දැන් මේ වෙනකොට එකතු වෙලා වැඩ කරගෙන යනවා ඉතින් ටාගට් එකක් තියෙනවා අපේ ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් හදන්න ඉතින් ඒකට ඔයගොල්ලන්ගේ උදව් ඕනේ උදව් කියන්නේ මේ මහා ලොකු මේකක් නෙමෙයි අපේ පෝස්ට් එකක් ෂෙයා කරලා රට දැනුවත් කිරීම හා සම්බන්ධ තොරතුරු විතරයි ඒක ඔයාට පුළුවන් නම් විතරක් කරන්න මොකද අනිත් සබ්ජෙක්ට් වලට ඔයගොල්ලෝ වෙන ක්ලාසස් වලට යනවා අපේ ක්ලාසස් වලට එන්න කියලා අපි එහෙම විශේෂයෙන් බල කරලා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් අනිත් ක්ලාස් වලට යනකොට එහෙමනේ අපේ එකකට එනවා නම් ඔයගොල්ලෝ අරකට යන්න ඕන වගේ එකක් සාමාන්‍යයෙන් කියනවා එහෙම එකක් තියෙනවානේ නමුත් එහෙම අපි කියන්නේ නැහැ මම තෝරගත්තේ අපි තමයි තෝරගත්තේ සියලුම ගුරුවරු සේරගෙම CV බලන එහෙම CV බලලා ඒගොල්ලන්ගේ ඇක්ටිව් කම බලලා තමයි සියලුම ගුරුවරු ගත්තේ ඒ කියන්නේ උතන ඉන්න හැම ගුරුවරයෙක්ම උපරිම මහන්සියෙන් වැඩ කරන අය ඒ කියන්නේ ඔක්කොම තරුණ අය අනිත් කාරණේ තමයි දැන් අපිට ඊට වැඩිය ලේසි ක්‍රමයක් තිබුණා ළමයි ගොඩක් ඉන්න ගුරුවරු ටිකක් එකතු කරගෙන කීප දෙනෙක් එකතු කරගෙන අපිටත් ගොඩ යන්න තිබ්බා හැම එකපාරම ඒක හරියන්නේ නැහැ මොකද තමයි ගොඩක් වෙලාවට ඒ වගේ ගුරුවරුන්ගෙන් ඇක්ටිව් ගතියක් පේන්න නැහැ වැඩක් කරගෙන ඉස්සරහට යන්න බෑ ඒ නිසා තරුණ ඇක්ටිව් එකක් තියෙන ඕනිකම තියෙන සෙට් එකක් අපි එකතු කරගන්න එකතු කරගෙන ඔන්න දැන් වැඩසටහනක් අරගෙන යනවා මේ හැම කෙනෙක්ම මහන්සිලා වැඩ කරන අය ළමයි වෙන්නේ මේ ඔන්ලයින් කියන එකේ ළමයි වෝල් ක්ලාස් එකේ වගේ හැමදාම එකම පට්ට ගහගෙන ඔහි නිකන් යන්න බෑ හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ අලුත් වෙන්න ඕනේ අන්නේ කියන තැන ඉන්න ගුරු ටිකක් එකතු කරගන්න පුළුවන් වුණා ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ එහෙම කරන් දැන් අපි හෙට අද ඉඳලා අද හෝ හෙට ඉඳලා ලංකාවටම ප්‍රොමෝට් කරන්න තමයි බලාගෙන ඉන්නේ එක දිගටම එහෙම වුණාම අනිවාර්යෙන් ළමයි යම් ප්‍රමාණයක් අපි හිතනවා නිකන් දල වශයෙන් වැඩි වේවි සහ යම් ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් වෙයි ප්‍රසිද්ධිය අපි එහෙම ලබන්න උත්සාහ කරනවා ඒක එහෙමනේ මොම මේක උත්සාහ කරනවා හැබැයි අපේ ප්‍රසිද්ධිය වෙන්නේ අපි ටාගට් කරන්නේ 2021 සහ 2022 2023 මේ තුනේ අනිවාර්යෙන් සුපිරිම රිසල්ට් ටිකක් දාලා ප්‍රසිද්ධ වෙයි. අන්න එතනට තමයි අපි ફોකස් වෙලා ඉන්නේ. හැම කෙනෙක්ම සුපිරිම රිසල්ට් ටික. අන්න එහෙම වුණාම අපේ තියෙන විද්වත් සුසංයෝගය කියන නම අනිවාර්යෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් කරන්න පුළුවන්. මම ඒකට උපරිම මහන්සියක් දරනවා. මම හිතනවා අනිවාර්යෙන් අපිට ඒක කරන්න පුළුවන් කියලා පැහැදිලිවම ඒක අපි කරනවා. ඉතින් ඕගොල්ලෝ ආදි ශිෂ්‍යයෝ විදිහට කවදා හරි සතුට වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ පන්ති ආපු එක පිළිබඳව කියලා මම විශ්වාස කරනවා. අපිට මේක කරන්න පුළුවන්. මම කවුරු හිටියත් මම මේ වැඩේ කරනවා. මගේ නම ගෙනියනවා. මේ අධිෂ්ඨානෙ ඉන්නවා. උපරිම උත්සාහ කරනවා කියන්නේ අනිවාර්යෙන් කරනවා වැඩේ. හරි. නතර වෙන්නේ නැහැ. කරලම තමයි ඉවර කරන්නේ. ඒ කියන්නේ ඒ අදහස හිටියොත් ඕක කරන්න පුළුවන්. එහෙමනේ. අපි දන්නවනේ. දෙයක් කරන්න පටන් ගත්තොත් පටන් ගත්ත අලුත වැඩේ වෙන්නේ නැහැ. ඒක නතර වෙනවා, වැටෙනවා, තෙරපිනවා, පැරෙනවා, ප්‍රශ්න ඇති වෙන ඔක්කොම වෙනවා. හැබැයි මොනම රෙද්දක් වුණත් මම නවත්තන්නේ නැහැ කියන අදහසෙන් මම ඉන්නවා. මම තනියෙන් හරි ඕක අරගෙන යනවා. අන්න ඒ තරේ මම ඉන්නවා. ඒ හින්දා මම හිතනවා අනිවාර්යෙන් ට්‍රෙන්ඩ් එකක් කරන්න පුළුවන්. උපරිම අවුරුදු 4ක් 5ක් මේක යනකොට ලංකාවේ ට්‍රෙන්ඩ් කරන්න පුළුවන්ම තමයි. ප්‍රසිද්ධියනේ තියෙන හැමතැනම. අපි දන්නවා.
ඒ නිසා ප්‍රසිද්ධිය විතරක්ම නෙමෙයි අනිත් පැත්තේ විශාලකුත් හදාගෙන යන ගමන් තමයි මේ වැඩේ කරන්නේ ඉන්නේ. හරි. ඒ ඇති. අපි යමු පාඩමට මේ මෙහෙමයි. අපි දැන් කරගෙන යන්නේ තුන්වෙනි වාරේ පළවෙනි පාඩම. මෙහෙමනේ. තුන්වෙනි වාරේ පළවෙනි පාඩම. තුන්වෙනි වාරේ ඉවර වෙච්ච ගමන්ම අපි රිවිෂන් පටන් ගන්නවා. ගැටලුවක් නෑ. ඉවර වෙච්ච ගමන් නෙමෙයි ඉවර වෙන්න කලින් අපිට රිවිෂන් පටන් ගන්න පුළුවන්. ආයෙත් එක්සෑම් කල් ගියා. මම කෝස් එක ඉවර වෙච්ච ගමන් ඕගලන්ගේ රිවිෂන් එක පටන් ගන්නවා. 20යි 21 කෝස් එක ඉවර වෙච්ච ගමන් රිවිෂන් එක පටන් ගන්නවා. එතකොට 20යි 21 ක්ලාස් එකත් ඉවරයි. එතකොට ඒගොල්ලන්ගේ පේපර්ස් විතරයි කතා කරන්න තියෙන්නේ. එතකොට පේපර්ස් කතා කරන්න යම් කාලයක් ගත වෙන විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. දැන් ආයෙත් එක්සෑම් කල් ගියා ඒගොල්ලන්ට. කල් ගියත් ගොඩක් කල් දාන්නේ නැහැ අතටම. ජනවාරි වෙනකොට ජනවාරි පෙබරවාරි මාස දෙක ඇතුළත අනිවාර්යෙන් එක්සෑම් එක තියෙනවා. ඕගලන්ට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගලන්ගේ එක්සෑම් නියමිත කාලයේදී පවත්වන්න පුළුවන්කම ලැබෙයි. මේ වෙනකොට ලංකාවේ කොරෝනා ටික ටික ඔක සාමාන්‍යකරණය වෙලා සාමාන්‍ය එකක් බවට පත් වෙලා තියෙනවා. දැන්ටම එහෙමනේ. දැන්ටම සාමාන්‍ය වෙලා තියෙනවා. ඒ නිසා එහෙම තියෙනවා. කැම්පස් යන ඉංග්‍රීසි පාස් වෙන්න ඕනිද? ඉංග්‍රීසි නෑ උසස් පෙළ පාස් වෙන්න ඕනි නෑ. ඒ ගැන බය වෙන්න එපා. තවම එහෙම ඉංග්‍රීසි අනිවාර්ය කරලා නැහැ. උසස් පෙළ ඉංග්‍රීසි සමත් වීම අවශ්‍යයි කියලා. ෆේල් වුණාට කැම්පස් යන්න පුළුවන් ඉංග්‍රීසි ෆේල් වුණාට. මේ ඒ ගැන බය වෙන්න එපා. නමුත් උපරිම උත්සාහ කරන්න පාස් වෙන්න. කැම්පස් එක ඇතුළට ගිහිල්ලා ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඔයාලට පුළුවන් ඊට පස්සේ ඉංග්‍රීසි ටික හදාගන්න. හැබැයි ඒ ලෙවල් ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ටික හදාගන්න. අඩුවක් තියෙනවනේ. මම ඒ ගොංකම කරපු නිසා මේ මට ඇතුළට ගිහිල්ලා ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. හින්දා ඒ ලෙවල් ඉවරනාට පස්සේ නිකන් ඉන්න එපා. අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික හදාගන්න කැම්පස් එකට යන්න කලින්. හරි. ඊගාවට මේ මට අහන්න ඕනේ සජිත්ගෙන්. සජිත් ඔයා ස්පෙෂල් විදිහටද කරන්නේ? විශේෂ විදිහටද විභාගي කරන්නේ? ඒක ඉවස ඒ කියන්නේ අර විශේෂ අවශ්‍යතා තියෙන අය කියලා අපි කියන්නේ. ඒක දාලා එහෙමද දාලා තියෙන්නේ? ඔව් එහෙමයි දාලා තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ ඔයාලට chance එක ගොඩක් තියෙනවා සජිත්. හරිද? ටිකක් කියන්නේ අතර මහන්සි වෙන්න. මහන්සි වුණොත් ඔයාලට අනිවාර්යෙන්ම chance එකක් තියෙනවා කැම්පස් එකට යන්න. පැටලුවක් නෑ. ඒ කියන්නේ විශේෂ කියලා SP කියලා වෙනම ගන්න. කැම්පස් එකට ගන්න SP වෙනම. එතකොට SP වෙනම ගන්නකොට ලංකාවේ ඒගොල්ලන්ට වෙනමම බලලා තමයි අරගන්නේ. ඒක නිසා chance එකක් පැහැදිලිවම තියෙනවා. හැබැයි 20යි 22 කොරෝනා සුව වුණොත්, ඒ කියන්නේ කොරෝනා ප්‍රශ්නේ ඉවර වුණොත් 20යි 22 විභාගයට කලින් ඕගොල්ලන්ට යම් කිසි රිස්ක් එකකුත් තියෙනවා කියන එක මතක තියාගන්න. 20යි 21 විශාල ප්‍රමාණයක් මේ වෙනකොට එක්සෑම් එක අතෑරලා තියෙනවා. හරිද? ඒ අතෑරලා තියෙන අය අනිවාර්යෙන් 20යි 22 සහ 20යි 23 විභාගෙ ලියන. ඒ ලියනවා කියන්නේ පිරිස වැඩි වෙනවා. පිරිස වැඩි වෙනවා කියන්නේ ඔයාලට ටිකක් අමාරු වෙනවා. ඒක නිසා දැම්ම ඉඳලා වැඩ ටික කරගෙන යන්න වෙනවා. හරියට පිළිවෙලට මහන්සි වෙලා පිරිස වැඩි වුණොත් ඔයාලට එතන තියෙන chance එක ගොඩාක් අමාරු වෙනවා. හැබැයි 20යි 21 මේ පාර කට්ටියට ගොඩාක් මේ පාර විභාගෙ ලියන කට්ටියට chance එක වැඩි. ඇයි? ගොඩාක් අය විභාගෙ ලියන්නේ නැහැ. විභාගෙ ලියනවා අඩු වෙනවා කියන්නේ ඉසෙටි ස්කෝර් එක ඉහළ නගිනවා කියන එකට පැහැදිලිවම. කියන්නේ කරන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඉසෙටි ස්කෝර් එක උඩට නගිනවා. ඒක කැම්පස් යන තියෙන chance එක වැඩි මේ පාර. විභාගෙ ලියන කට්ටිය. අතෑරපු කට්ටියට හරි අපරාධයක් ඒක. වැඩි අතෑරපු කට්ටිය ඒක අවුරුදු 1.5 දෙකක් විතර අවුරුදු 2.5ක් විතර දෙකමාරක් විතර මහන්සි වෙලා අන්තිම මොහොතේ අතාරිනවා. එහෙම ඉන්න ළමයි ගොඩක් අතෑරියා. බාල. හරි අපරාධයක්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන chance එක ගන්න. අපිට තිබ්බනම් අපි එහෙනම් ඉහළින්ම දාලා මේ ස්කෝලර්ෂිප් අරගෙන ස්කෝලර්ෂිප් ගහන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මේ පාර. ඩිස්ට්‍රික්ට් ප්‍රශ්න ගහන්න ලංකාවේ ප්‍රශ්න ගහන්න පුළුවන් chance එක තියෙනවා මේ පාර මොකද කරන ප්‍රමාණය ඉතාලම ජීවිතේලා. ඒක නිසා ඒ රිස්ක් එක තියෙනවා හින්දා මුලින් ඉඳලා මහන්සිලා වැඩ කරගෙන යන්න. වැඩ පිළිවෙලට කරගෙන යන්න. හරි. මම අත් එක්ක කතා කරේ මේ පින්පව් කුසල අකුසල් පිළිබඳවනේ. ඒකදී මම ඔයාලට පින සහ පව කියන කඳුන්වලා දුන්නා. ඒකට මම උදාහරණ දුන්නා ඔය ඉදනන්දති පිච්චනන්දති කත පුඤ්ඤෝබයත් නන්දති කියන ගාථාව. ඒ ගාථාව සම්පූර්ණයෙන් දීලා ඒක පිනට සහ පවට කොහොමද බලපාන්නේ කියලා. පින කියන්නේ මොකක්ද කියලාත් මම ඔයාලට කිව්වා. චිත්තම් පුනාතිති පුඤ්ඤම්. සිතෙහි පිනා යාම තමයි සතුට තමයි පින කියලා කියන්නේ. කවුරු හරි මොනවා හරි දෙයක් කරලා එයාට සතුටු වෙන්න පුළුවන් නම් එතන තියෙනවා පිනක්. කවුරු හරි මොනවා හරි දෙයක් කරලා සතුටු වෙන්න බැරි නම් ඒක කඳුලින්
හඬා වැළපමින් ශෝක කරමින් හිතන්න සිද්ධ වෙන දෙයක් නම් ඔහුට පිනක් කියන කාරණේට එන්න අමාරු. පිනක් කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඕනිම ක්‍රියාවලියක් යහපත් ක්‍රියාවලියක් සිද්ධ කරලා සතුටු වෙන්න පුළුවන් නම් අවංකව අන්න එහෙම බොරුවට සතුටු වෙන්න පුළුවන් නේ. අවංකව සතුටු වුණොත් අනිවාර්යෙන් යාට පින් රැස් කර ගන්න පුළුවන්. පින් අනුමෝදන් කර ගන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා. පිනක් සිද්ධ වෙනවා. ඉතින් මේ ඊට පස්සේ මම ඔයාලට කතා කරා මේ අකුසල් කියන්නේ මොනවද සහ කුසල් කියන්නේ මොනවද කියලා. ඒකේ තවත් මම ඔයත් එක්ක තවත් තියෙනවා කාරණා කීපයක් කතා කරන්න. මම අන්තිමට කතා කරේ කුසල් කියලා කියන්නේ අකුසල මූල වලින් තොරව ක්‍රියා කරන එක කියලා කිව්වනේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට හැකියාවක් තියනවාද යම්කිසි යහපත් දෙයක් කරන්න ඒක කුසලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනේ අපිට හඳුන ගන්න පුළුවන් මොන ලෝභ දේශ මොහයන් වලින් තොර වෙලා අලෝභ දේශ අමෝහ කියන කුසල මූල පෙරදරි කරගෙන යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් අපිට කතා කරන්න බැරි වුණානේ විමල සාරාන්දුරුත්. විමල සාරාන්දුරු නෑනේ. ඉන්නයි. විමල සාරාන්දුරු තරහයි ගියා. හිටියේ නෑ ඒ වෙලාව. කොහමද? හොඳින් ඉන්නවා සර්. මොකද කරන්නේ මේ දවස්වල? ඉන්නවා සර්. ආසලේ ඉන්නවනේ. හරි. මම වට එක මම බැලුවේ ඒක තමයි ඒලා හිටියේ නෑ මං හිතන්නේ. මට මිස් වුණාද දන්නෙත් නෑ. මම ඒක බැලුවේ. හරි. අපි ඉඳ ආයෙ කතා කරමු. මේ හරි. ඊගාවට මේ අපිට මම ඔයාලට ඒ ගැන කියලා දුන්නා. ඒ ගැන නෝට් එකේ තියෙනවා. ඊගාට තව කොටසක් තියෙනවා අපිට ඊගාට කතා කරන්න මේ. දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙනවා කුසලයේ කියන්නේ මොකක්ද කියලා. මේ සූත්‍රයේ තියෙන කුසලයේ කියන්නේ මොකක්ද? මොකක්ද සූත්‍රයේ? දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රය. මේක හයිලයිට් පොයින්ට් එකක් ඔයාලට වැටෙන්න පුළුවන්. කුසලයේ පිළිබඳව ඒකේ කියන්නේ කුසලයේ පිළිබඳව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි කුසලයේ කියලා කියන්නේ කියන්නේ. ඔයාලට MCQ එකක් වැටෙන්න පුළුවන් මෙහිම. කුසලයේ යනු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස දක්වා ඇති සූත්‍ර දේශනාව වන්නේ. සරල ප්‍රශ්නයක්. නමුත් බොහෝ වෙලාවට ඔයාලට සූත්‍ර කීපයක් දෙනවා. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය, දීඝනිකායේ ධම්සක්පවතුම් සූත්‍රය, මේ ධම්සක්පවතුම් සූත්‍රය, ඊගාවට දීඝනිකායේ සම්ප්‍රසාදනීය සූත්‍රය, දසුත්‍ර සූත්‍රය වගේ ඒ වගේ දෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඔන්න ඔය හයිලයිට් පොයින්ට් එක ඔළුවේ තියෙනවා. ඒකයි මම කියන්නේ අපි නෝට් එක කරගෙන යද්දිම කතා කරගෙන යද්දිම හයිලයිට් කරගෙන යන්න කියලා පොයින්ට්ස් ටික. ඒකේ තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? පාඩම් ඇති හඳුනට එනවා මතක ඇති. සතර සතිපට්ඨානෙ තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය තියෙනවා. ඊට පස්සේ සතර ඉද්ධිපාද තියෙනවා. ඊගාවට පංච ඉන්ද්‍රිය තියෙනවා. පංච බල තියෙනවා. ඊට පස්සේ සප්ත බොජ්ජංග සහ ආරෂ්ඨාංගික මාර්ගය කියන ඔන්නේ කරුණු ටික මම දෙන්නම් ඒක. ඔන්න ඔය ඕව තමයි අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. දැන් මේ එක එක අංග එක එක විදිහට ඇතුළට තව තව කතා වෙනවා. එච්චරම දුරට යන්න අවශ්‍ය නැහැ. මොකද අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන පාඩමක් නැහැ අපිට. නමුත් මේ තැනදී ඔයාලට පුළුවන් වෙන්න ඕනි ඔයාලට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කුසලය පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න. කුසලය යනු කුමක්දයි කෙටියෙන් හඳුන්වන්න. බලන්න ෆාස්ට් පේපර්ස් වල තියෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා. කුසලය යනු කුමක්දයි කෙටියෙන් හඳුන්වන්න කිව්වහම ඔයාලට මම හරි ඡේදයක් දීලා තියෙන්නේ. ලෝභ දේශ මොහයන් තදංග විදිහට යටපත් කරගෙන මේ අලෝභ දේශ සමූහ මූලික කරගෙන ක්‍රියා කිරීම එහෙම නැත්නම් ශක්තියෙන් වීර්යයෙන් හැකියාවෙන් කෞශල්‍යයෙන් යුක්ත වැඩ කිරීම තමයි කුසලයක් කියලා අපි සාකච්ඡා කරන්නේ. ඒක දීඝනිකායේ සම්ප්‍රසාදනීය සූත්‍රයේ මම දැන් ඉස්සරහට දෙන නෝට් එක. මේ සූත්‍රයේ කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ඔයාලට ලස්සනට හඳුන්වන්න පුළුවන්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික ඔන්නම පල්ලට ගොනු කරලා පෙන්නන්න පුළුවන්. එතකොට මම කීක තේරෙනවනේ. එතකොට කුසලයේ කියන එක ගැන විතරක් කියවුවොත් ඔන්නම වගේ විශාල කියන්නේ අවශ්‍ය තොරතුරු ටික ලියන්න පුළුවන් ඔයාලට. මොනවා? ඊගාවට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට අත්‍යවශ්‍යම වෙන්නේ මෙන්න මේ කියන කුසලයේනේ. ඒක අපි අඳුරගත්තානේ. කුසල් තමයි අවශ්‍ය වෙන්නේ. පින කියන එක සසරට අවශ්‍යයි. සසර යහපත් වෙන්න. කුසලයේ තමයි අවශ්‍ය වෙන්නේ නිවනට. නිවනට පාදක වෙන්නේ ඒක. ඉතින් ඒක නිසාම සියලු බුදුවරුන් දේශනා කරන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ දේශනාව මොකද්ද?
බුදුහාඳුරන්ගේ මේ පළවෙනි ධර්ම දේශනාව වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී. එතනින් පස්සේ මේ බුදුහාඳුරන්ගේ ආඥාව වෙන්නේ මේ මෙන්න මේක මේ කාරණේ. අන්තිම අවසාන දේශනේ මොකද්ද බුදුහාඳුරන්? අපේ හාඳුනට එහෙම මතකද? මොකද්ද මේ බුදුහාඳුරන්ගේ අන්තිම දේශනේ? අවසන් දේශනේ. අන්තදානේ භික්කවේ නේද? ඔව්. අන්තදාන භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේ. මං හරි වෙන්න ඕනේ. මට මිස්සුන්නේ නැහැ නේ කොහෙවත්. අන්තදාන භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මේක තමයි බුදුහාඳුර අන්තිමටම දේශනා කරේ. මේ සියලු ක්ලේශ ධර්මයන් අනිත්‍ය. ඒක නිසා උපමාව මේ භික්ෂුණී මේ අප්‍රමාදීව කටයුතු කරන්න. මේක තමයි මේ දේශනා කරන්නේ. එතකොට මේ බුදුහාඳුරෝ සියලු බුදුවරු දේශනා කරන දේශනාවක් සිද්ධ කරා. ඒ තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සියලු පාපයන් වලින් වැළකීලා කුසලස්ස උපසම්පදා. කුසල් රැස් කරන්න, කුසල් එකතු කරන්න, කුසල් වඩන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතං බුද්ධාන සසර. මනාව සිත දමනය කරගන්න. මේක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. සීලම් බුදුවරුන් දේශනා කරන්නේ ඔන්න ඕක කරන්න. මේක තමයි බුදුහාමරගේ දේශනාව. එතකොට ඔතනත් අපිට පේනවා සබ්බ පාපස්සා කරනං පාපයෙන් වැළකීලා කුසලස්ස උපසම්පදා කුසල් වර්ධනය කරගන්න. එහෙම වුණොත් තමයි නිවන් දකින්න පුළුවන්. හරි තේරෙනවද? අන්න එහෙම වුණොත් තමයි නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමරගේ දේශනාව. සීලම් බුදුවරුන් මේ ගෞතම බුදුහාමර විතරක් නෙමෙයි සීලම් බුදුවරුන්ගේ දේශනාව ඔන්න ඕක තමයි. කුසල් වර්ධනය කරගන්න, පවින් වැළකෙන්න. ඒක නිසා මේ බුදුවරු දේශනා කරන්නේ නැහැ පින් කරපල්ලා කියලා දිගටම. දිගටම පින් කර කර සසර ඵලයල්ලා කියන එක නෙමෙයි බුද්ධ දේශනාව විය යුත්තේ. බුද්ධ දේශනාව වෙන්නේ කුසල් වර්ධනය කරමින් ඒක නිවනට පාදක කරගෙන නිවන් දකින්න කියන එක තමයි බුද්ධ දේශනාව වෙන්නේ. ඒක අනිත් පැත්ත සාමාන්‍යයෙන් අපි බොහෝ වෙලාවට දැන් පාවිච්චි කරන්නේ නේ. ඉතින් මේ දැන් අපි මේ පාඩමේ කතා කරනවානේ කුසල අකුසල් හඳුනා ගන්න මිනුම් දඬු ගැන. මිනුම් දඬු ටිකක් තියෙනවා. ඊට පස්සේ තමයි ওই මිනුම් දඬු ටික අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. මිනුම් දඬු ටික මම දෙන්නම්. මම දුන්නේ නැහැනේ ওই අත්තාදිපතේ ධර්මයේ ටික දුන්නේ නැහැ මේ පාඩමේ තවම. ඒ ටික මම ඔයාලට ඉස්සරහට දෙන්නම්. ඒව තමයි මිනුම් දඬු විදිහට අපිට හඳුර ගන්න තියෙන්නේ. අන්න දැන් මම කියපු කාරණේ කතා කරලා ඉවර කරගමු. ඊට පස්සේ මිනුම් දඬු ටික දෙන්න. අපි මිනුම් දඬු ටික කියලා වෙනමම ලියලා නෝට් එක හදාගන්න ලස්සන එක. කවල මේ දාගන්න ඕනේ නැහැ. දැන් අපි තවම කතා කරන්නේ කුසල් කියන්නේ මොනවද කියලා. කුසල් කියන්නේ මොනවද කියන එකට මෙහෙම ලියන්න. දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රයට අනුව සම්පසාදනීය සූත්‍රයට අනුව කුසලයේ යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ටික පල්ලට ලියමු. 1 සතර සතිපට්ඨානේ මොනවද සතර සතිපට්ඨානේ තියෙන්නේ? සතර සතිපට්ඨානේ මොනවද තියෙන්නේ? පුළුවන්ද කියන්න කාට හරි? මොකද්ද සතර සතිපට්ඨානේ කියන්නේ? මොනවද තියෙන සතර සතිපට්ඨාන? දන්නේ දහම් පාසලෙන් පාඩම් ගන්නවනේ. දහම් පාසලෙන් යනවනේ. දැන් යන්නේ නැහැ නේද? දැන් ඉවරයි. අර ඔයගොල්ලෝ මේ දැන් මේ BC කරනවා නම් කොහොම පුළුවන් නම් ඔයාට දැන්
පන්සලත් එක්ක කතා කරලා ඔය මේ දහම් පාසල් අවසානයේ ධර්මාචාර්ය කරලා නැත්නම් කරන්න. ඕකේ chances තියෙනවා. සජිත් එහෙම සජිත්ලා ඔය ඔක්කොම හැම කෙනෙක්ටම පුළුවන් නේද මේ අපි බෞද්ධයෝනේ අපිට මේක කරන්න පුළුවන්. පන්සලත් එක්ක තරහක් එහෙම නැහැ. ඒ හින්දා මේ දහම් පාසලත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා මේක කරන්න. ඒ දන්නද ඕකේ chances තියෙනවා ඉස්සරහට පුදුම විදිහට ධර්මාචාර්ය. අපි හිතුවේ නැතුණා. දහම් පාසල අවසානෙත් කරන්න ධර්මාචාර්යත් කරන්න ගුරු විභාගෙත් කරන්න. මම ඔය තුනම එකම අවුරුද්දේ කරන්න බෑ එහෙම. නමුත් මම කරා උලක් නෑ මට. මම සර්ටිෆිකේට් එකක් ගත්තා. 2012 වගේ මට 2012 මම කරේ. මම පිරිවෙන අවසානයේදී කරේ. එතකොට මේ පිරිවෙන අවසානයේ ලියලා O levelුත් ලිව්වා මම. O levelුත් කරා. දෙකම කරා. එකම පාර තියෙන්නේ. මොකද ඔය يعني අපේ ඩ්‍රීම්ස් තියෙනවා ඉස්සරහට බලාපොරොත්තු තියෙනවා. අන්න ඒක නිසා ඔය දෙකම එකපාර කරා. දෙකම එන්නේ O level ඉවරෙච්ච ගමන් තමයි පිරිවෙන අවසානය එන්නේ. මට කිසිම O level ඉච්ච ගමන් පිරිවෙන අවසානය. ඔය දෙකටම මහන්සි වුණා. O level වලට ඇත්තටම ලොකු රිසල්ට් එකක් ගන්න හම්බුනේ නැහැ මට. නමුත් පිරිවෙන අවසානට මහන්සි වුණා. එතන රිසල්ට් එකක් තියෙනවා. O level කියලා නිකන් අර කරන්න ඕනි වගේ අදහසකින් තමයි කරේ. පිරිවෙන අවසානය කියන්නේ O level වගේම තමයි. හොඳ ඒකම තමයි. ඒකම කරන්න පුළුවන්. මේකකුත් තියෙනවා. දැන් නම් කොහොමද දන්නේ? මේ ඉතල පුළුවන්. එතකොට මේ මොකද්ද මේ ඊට පස්සේ මම 2012 11 වගේ තමයි මට මතක 12 වගේ තමයි හරිද 12 හෝ 11 කියන කාල සීමාව මේ 12ෙම දැම්ම පිරුණාසන් සෝරි මේ දහම් පාසල අවසන් ඒත් එක්කම දහම් පාසල විසඳලා මාස කිහිපයකින් ආයෙනවා ධර්මාචාර්ය මම මතක ඒ දෙකම කරා ඊට පස්සේ ඊගාව අවුරුද්දේ හම්බුණා ගුරු විභාගය කරා දහම් පාසල් ගුරු විභාගය ඒකෙත් හම්බ වෙනවා මේ ඩෙන්ටිටි එකක් ඩෙන්ටිටි එකක් හම්බ වෙනවා ගුරු විභාගය කරපුවා ගුරුවරයෙක් කියලා හැඳුනුම්පතක් හම්බ වෙනවා දහම් පාසල් ගුරුවරයෙක් කියලා හරි මගේ වරන් කොහෙද දන්නේ මේ එහෙම මේ මට දැන් මතක නෑ තියෙනවා ඇති මයි ගාව මට දැන් ඔය කිව්වම මතක් වුණේ ඒක ඔව් ධම්මානුපස්සනාවෙන් තමයි ඔව් උත්තරේ එනකම් මම මේ බැලුවා හරි මේ ඇවිල්ලා තියෙන්නේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන අනුපස්සනා ටික තමයි සතිපට්ඨානය කියලා අපි කියන්නේ. සතර සතිපට්ඨානය කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරන ඕගොල්ලෝ අහලා ඇති. කායේ කායානුපස්සනා විහෙරති. ඔය මේ ආන්දරූප එහෙම අපවත් වුණාම තමයි දැන් නම් ඕක දාන්නේ. ඉස්සර ගෙවල් වලත් ඕක දානවා මිනිස්සු. මේ ගියාම මම හිතනවා අනුරාධපුර පැත්තේ එහෙම නම් දානවා වගේ මම මතක. නිකුනි කිව්වෙත් දරස් කාලේ ඒකින්දම දන්නේ මේ සමහර පැතිවල ඕක දානෝනේ. ගෙවල් වල මලගියක් වුණාම සතිපට්ඨාන සූත්‍රය දාන්න. හරි. 2 4 සතිපට්ඨාන ඊට පස්සේ සම්‍යක් ප්‍රදාන වීර්යය. සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියන්නේ මොනවද? සතර සම්‍යක් පදන් වීර්යය කියලා අපි කියන්නේ. සතර සම්‍යක් ප්‍රදාන උපන් කුසල් වර්ධනය කිරීම, නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් දුරු කිරීමට වෑයම් කිරීම සහ නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම. හරි සරලයි ඉක්මනින් මතක තියාගන්න පුළුවන් දෙයක්. මොනවද? සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ ආය අමුතුයි මහන්සි වී පාලනය කරන්න යන්නේ. උපන් කුසල් වර්ධනය කරන්නයි නූපන් අකුසල් උපදවන්නේ නැතුව ඉන්න එකයි ඉපදිච්ච කුසල් තියෙනවනේ. ඒ කියන්නේ අපි කරපු කුසල් තියෙනවනේ. ඒවා වර්ධනය කරගන්නයි ඉපදිච්ච නැති අකුසල් තියෙනව නේද? අන්න ඒවා ආයි උපදවන්නේ නැතුවම ඉන්නයි වීර්යය විතර ගැන්නේ. ඒක පැටලින් සහගත වෙන්න පුළුවන් කෙනෙක්ට. නමුත් ඕක හරියට ඉදිරියට මතකයි නම් ඕක ටක් ගාලා ඔලුවට ගන්න පුළුවන් ඈ. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සතර ඉද්ධිපාද. මම ඇතුලේ තියෙන ඔක්කොම කතා කර කර යන්නේ නැහැ අදාළම නැති නිසා ඉස්සරහට යා. සතර මේක නෑ. මොනවද ලියනවා? සතර ඉද්ධිපාද
4 ඉද්ධිපාද. ඊට පස්සේ 4 උන්ට යම් වෙලා නැහැනේ. පංච බල. පංච බල. 5 පංච පංච බල නෙවෙයි පංච ඉන්ද්‍රිය. පස්සේ පංච ඉන්ද්‍රිය වලට පිළිවෙලට මතක තියාගන්න. පංච ඉන්ද්‍රිය ඊට පස්සේ පංච බල. පංච බල. තාම ගැස්ස සනීප නැහැ මේ. කොරෝනා දැන් හැදිලා මාසයක් වෙනවා. ඊට පස්සේ පංච බල ඊට පස්සේ එනවා සප්ත බොජ්ජංග. බොජ්ජංග. සප්ත බොජ්ජංග 7 ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය. හරි. මෙන්න මේ ටික තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. එහෙනම් කුසලයේ කියන්නේ මෙන්න මේ ටික වර්ධනය කර ගැනීම. ඒකනේ මේ කියන්නේ. කුසල් කියලා කියන්නේ මේවා වර්ධනය කර ගැනීම. ඕක තමයි උත්තරයකට ලියන්න තියෙන්නේ. කුසලයේ යන කුමක්ද කියලා කෙටියෙන් හඳුනන්න කිව්වොත් අර මුලින් පටන් අරගෙන ඔන්න ඔය ටික හඳුනගෙන යනවා. ඊට පස්සේ මෙන්න මෙහිමත් කියන්නේ. අලුත් ඡේදයක් තව ඡේදයක් පටන් ගන්න කුසලයේ හා සම්බන්ධව නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නා රැස්කල යුත්තේ කුසල්ය. රැස්කල යුත්තේ කුසල්ය. රැස්කල යුත්තේ කුසල්ය. ඔහු පින් කිරීම නිවනට ඍජුව බල නොපායි. ඔහු පින් සිදු කිරීම නිවනට ඍජුව බලපායි. වක්‍රව බලපෑම් තියෙනවා. වක්‍ර බලපෑම් තියෙනවා. මොකද ඍජුව බලපෑම දකින්න හම්බෙන්නේ. නිවනට ඍජුව බලපෑම් බල නොපායි. ඍජුව බල නොපායි. සියලු බුදුවරුන්ගේ දේශනාව වනුයේ නොපමාව කුසල් වඩන ලෙසයි. නොපමාව කුසල් වඩන ලෙසයි. මොකද්ද සර් කලින් කිව්වේ සියලු බුදුවරුන්ගේ සියලු බුදුවරුන්ගේ දේශනාව වන්නේ නොපමාව කුසල් වඩන ලෙසයි. නොපමාව කුසල් වඩන ලෙසයි. මේක පාඩම් ඇති ඔයගලන්ට මේක ලියමු. මේ මෙහෙමයි. තනි උඩකම ඇත සම්පූර්ණ ගාථාවම ලියමුනේ. අවුලක් නැහැනේ. වා අඩුම තරමින් මුල් පද දෙක හරි පාඩම් නැහැනම් මතක තබා ගත යුතුයි ඈ. පාවිච්චි කරන්න එපා. ඒ මුල් පද දෙකේ තමයි කුසලයේ ගැන කියවෙන්නේ. ඒක නිසා ඒ දෙක හරි අඩුම තරමින් ඕන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද. සචින්ත නෙමෙයි. සචින්ත කියලා ලීගා මලකදී. සචින්ත නෙමෙයි සචිත්ත. සචිත්ත තමාගේ සිත කියන්නේ. සචිත්ත පරියෝදපන.
සචිත්ත පරියෝදපන ඒතං සබ්බපාපසාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන සචිත්ත මට නිකන් මතක සයන්න වෙනම ගන්නවා වගේ සචිත්ත පරියෝදපන නිතම් බුද්ධාන ශාස්ත්‍රය මේක කොහෙද ලියලා නැහැ මේ බලන්න නිපාතයක් විදිහට ගන්න කියලා පොඩ්ඩක් බලන්න ඕන. ආන්දරන්ට මතක නම් මට පොඩ්ඩක් කියන්න. තියෙනවා නම්. නෑ සර් ලියලා තියෙන විදිය හරි. හරිනේ. ඔව්. හරි. සබ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං ධාන සාසන. ඒ කියන්නේ සියලු යන්නකෝ. මොකද? කලින් 7 වෙනි එක ආයි කියන්නකෝ සර්. 7 වෙනි එක මේ ආරෂ්ඨාංගික මාර්ගය. හරි ඊට පස්සේ මේ තව පොඩි කොටසක් ගන්න වෙනවා කුසල් වැඩිවීමට අවශ්‍ය වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇති කර ගැනීමයි ඒ කියන්නේ කුසල් කරන්න නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යුක්ත වීම. කුසල් සිදු කිරීමට නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත විය යුතුයි. කලින් කිව්වේ වෙනස් විදිහට වෙන්න පුළුවන් අවුලක් නෑ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත විය යුතුයි. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පල්ලට ලියන්නකෝ. විතරක් ගමු. එක නූපන් අකුසල් නූපද වීමට වෑයම් කිරීම 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 දෙවැනි එක උපන් අකුසල් ප්‍රහීන කිරීමට වෑයම් කිරීම දුරු කිරීම කියලා ගන්නකො ඒක ලේසි උපන් අකුසල් දුරු කිරීමට වෑයම් කිරීම උපන් අකුසල් දුරු කිරීමට වෑයම් කිරීම තුන්වෙනි එක නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම පැන්ඩෝරාගේ නම නැද්ද කියලා අහනවා පැන්ඩෝරාගේ නම දාගන්නත් පුළුවන් එහෙම දානවා නම් පොඩි පොඩියට වැඩ කරලා බෑ ලොකු ගේමක් ගහන්න කක්කර ලොකු ගේමක් ගහුවොත් නම දාගන්න පුළුවන් හරි තුන්වෙනි එක මොකද කිව්වේ නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම හතරවෙනි එක උපන් කුසල් වර්ධනයට වෑයම් කිරීම උපන් කුසල් වර්ධනයට වෑයම් කිරීම උපන් කුසල් වර්ධනය කර ගැනීමට වෑයම් දැන් මේක ප්‍රැක්ටිකලි අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක් නේ ඔය කරුණු හතරම ප්‍රැක්ටිකලි හැම තැනකදීම දාන්න පුළුවන් මම এডুকেෂන් පැත්තට දාන්නම්කෝ ඇකඩමික් පැත්තට දැම්මොත් මේක ඉගෙන ගැනීම හා සම්බන්ධව දැම්මොත් පළවෙනි එක වෙන්නේ නූපන් අකුසල් නූපද වීමට වෑයම් කිරීමනේ. ඒ කියන්නේ තමන්ට එන්න තියෙන
බාධක ටික කලින් අඳුරගෙන ඒක එන එක නතර කිරීම. දැන් මේ ඉගෙන ගන්නකොට මම කියනවා පාඩම් කරනකොට එන්න තියෙන කම්මැලි ගතිය පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. ඒක කලින් අඳුරගෙන ඒක එන එක නතර කිරීම. ඊගාවට උපන් අකුසල ප්‍රහීන කිරීම. Tamanට මොනවා හරි කම්මැලිකම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා ඒක යට කරගෙන දුරු කරගෙන ඒක ඉස්සරහට අරගෙන යන්නේ. කියන්නේ විතර ඉස්සරහට පයින් එක ස්ටෙප් එකක් තියෙනවා. දැන් මෙහෙමනේ. සරලවම ගත්තොත් ඔයාටත් එහෙමයි මටත් එහෙමයි. මමත් මේ කොච්චර කිව්වත් මටත් කම්මැලි හිතෙන වෙලාවල් තියෙනවා, ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා, අතාරින්න හිතෙන වෙලාවල් තියෙනවා ඕනෑ තරම්. හැම දෙයක්. ඕනම දෙයක්. මේ හැම මොහොතකම මේ පටන් ගත්ත දේ කරලා ඉවර කරන්න ඕනේ අපරාධේ මේ කරේ නැත්නම් වගේ අදහසකට එන්න පුළුවන් නම් සහ ඉස්සරහා දකින්න ඕනේ. මේක මෙතනින් නතර කරොත් එහෙනම් මට වෙන දේ. මට මෙන්න මේ අපරාධي මම අනිත් එක මෙච්චර දවසක් මහන්සි වුණා. ඉස්සරහට මම මේක නතර කරොත් මට ඉස්සරහට වෙන දේ ගැන කලින් හිතන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ. ඊගාට නූපන් කුසල් ඉපදීමට වෑයම් කරන්න ඕන. වාට නැති වීර්යය, මෙතෙක් නොතිබිච්ච වීර්යය උපදවන්න වෑයම් කරන්න ඕනේ. මොනවා හරි වීර්යයක් ඇති වෙලා තියෙනවා නම් ඒක තව තව වර්ධනය කරගන්නම හිතන්න ඕනේ. ඒ කියන්නේ පොසිටිව් තින්කින් එකක් ඇත්තටම මේ කියලා තියෙනවා. මේක මනෝවිද්‍යාව ඇතුලේ කතා කරනවා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන. බෞද්ධ මනෝවිද්‍යාව ඇතුලේ කතා කරන කාරණයක්. මෙතන තියෙනවා මේ මනෝවිද්‍යාත්මක කාරණයක් තියෙනවා. අපිට පුළුවන් නම් නිතරම මෙන්න මේ කියන ප්‍රායෝගික පැත්තෙන් ඉන්න අපින් කඩා වැටෙන්න තියෙන අපෙන් අතපසු වෙන්න තියෙන ගොඩාක් දේවල් ප්‍රැක්ටිකලි අපිට කරගෙන යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන්. හරි. මේ කරුණු හතර ලිව්වා. ඊට පස්සේ අපි මේ ලියමු මෙන්න මෙහෙම. දැන් මේ පාඩම කොටස් දෙකක් වගේ වශයෙන් අපි කතා කරමු. පළවෙනි තමයි පින්පව් කුසල කුසල් හොඳ නරක කියන එක දැන් අපි ඔන්න අඳුරගත්තා. දැන් හරිනේ. දැන් මේකේ අපිට කී එකක් තියෙනවා. දැන් අපි ඒක විනිශ්චය කරන්න බුදුදහමෙන් දීලා තියෙන නිර්ණායක නැත්නම් මිනුම් දඬු ටික දැන් කතා කරමු. මිනුම් දඬු. මයින් හරියට තරාඩි වගේ. කොහොමද මේක අඳුරගන්නේ? කොහොමද මේක මනින්නේ? අන්න ඒක තමයි බුදුදහම ඔන්න ඔය නිර්ණායක කියලා කතා කරන්නේ. ඔයාට මේ පාඩමේ මාතෘකාව බැලුවොත් ඔයාට පේනවා මේ හොඳ නරක විනිශ්චය කරන්න බුදුදහමෙන් දීලා තියෙන නිර්ණායක මොනවද කියලා නේ අහන්නේ. එතකොට ඇත්තම ගත්තොත් මේක මම ඔයාලට පාඩම් දෙකක් වශයෙන්, ඒ කියන්නේ කොටස් දෙකක් විදිහට තමයි කතා කරන්නේ. පළවෙනියට මම ඔයාලට කුසල කුසල් කියන්නේ පින්පව් කියන්නේ මොනවද කියලා අඳුරලා දුන්නා. දැන් මම කරන්නේ නිර්ණායක ටික ඉදිරිපත් කරන එක. නිර්ණායක ටික දෙන එක. ඔයාලට උත්තරයක් ලියනකොට ඕක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම කියපු හැමදේම උත්තරය ඇතුළේ ලියන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලට ඕක ලියා ගන්න කාලේ මදි. එතකොට ඔයාලට බැලන්ස් කරලා අවශ්‍ය දේවල් එතනට අවශ්‍ය මොනවද කියලා තීරණය කරලා කලින් තීරණය කරලා පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද මම කියන්නේ? එහෙම කරන්න පුළුවන්. හරි. දැන් මම තවම උත්තර බැලුවේ නැහැනේ. උත්තර ටික බලලා තමයි තීරණය කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මොනවාගේ පසුබිමක් තියෙනවද කියලා. තත්ත්වයක් තියෙනවද? 7 දෙනයි කරලා තියෙන්නේ. තව ඉන්න ඒ කියන්නේ 12 දෙනෙක් ඉන්නවනේ ඔක්කොම. තව කට්ටිය ඉන්නවා ඈ. මම ආයෙ ලින්ක් එක දාන්නම්. වෙලා ඔව් මම ඔයාට ආවුනේ මම දෙන්නම් කිව්වනේ. මොකද කිව්වේ? හිරුචි? වෙලා මදි වුණා සර් පේපර් එකට. වෙලාම දෙනවා. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ එතනට අපි ફોකස් වෙන්න ඕනි අතට. නැත්තම් අමාරුයි. දැන් ඕගොල්ලන්ට ටර්ම් ටෙස්ට් එකක්වත් කරෙන්නේ නැහැනේ ළමයි ඉස්කෝලේවත්. ඉස්කෝලේ කරෙන්නේ නැහැ මේ. ඒකකොට කොහින්වත් අපිට තීරණය කරගන්න අමාරුයි ඔයා ඉන්න තත්ත්වය මොන වගේද කියලා. හැබැයි ඒක ඔයාට විභාගයට අදාළ කරගන්නේ නැහැ ඒගොල්ලෝ. ටර්ම් ටෙස්ට් නොකරුණාද මොකද්ද කියන එක අදාළ කරගන්නේ නැහැ. ඒක නිසා මේ ඔයාව මේ වර්ධනය කරගන්න එක ඔයාට බාර දෙයක් විදිහට තමයි දැන් තියෙන්නේ. ඒක නිසා ඔය ටර්ම් ටෙස්ට් එකම හරියට ටයිමින් කරන්න වෙලාව එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඉස්සරහට රිවිෂන් එකේදී අපි ඕක හදමු. ඒක කොහොමත් හැදෙනවනේ. තනි ප්‍රශ්න අරගෙන ලියන නිසා අපිට පුළුවන් රිවිෂන් එක ඕක හදන්න. පැය 4ක් 5ක් විතර වගේ අපි කරනවා රිවිෂන් එක. ඉස්සරහට රිවිෂන් එක පැය 4ක් 5ක් කරනවා. ඒක නිසා උතන්දී අනිවාර්යෙන් තනි ප්‍රශ්න අරගෙන ප්‍රශ්න වලට මොනවද ලියන්නේ? ඔයාලට ඔය තියෙන ප්‍රශ්න මේ තනියම එක්සෑම් ලියන්න එපා නේද? එහෙනම් කවුරු හරි ළඟින් තියාගනින් නේද? ළඟින් කවුරු හරි ගෙනල්ලා තියාගෙන විභාගෙ ලියවන්න හරි. බල්ලෙක් පුතෙක් හරි කවන්නේ. එහා බැඳගනින් ළඟින්. ඇඟේ. එතකොට ලියා ගන්න පුළුවන්. හරි? ඔව්. අපිට එතකොට ඔන්න කියන ප්‍රශ්නේ හදාගන්න පුළුවන් මේ ටයිමින් ප්‍රශ්නේ. ටයිමින් උත්තර ලියමු. ටයිමින් උත්තර සාකච්ඡා කරමු. උත්තරයකට මොන වගේවද වැටෙන්නේ කියලා කතා කරමු. එතකොට ඔය ටික හරි. ওই ප්‍රශ්න ටික හදාගන්න පුළුවන්. රිවිෂන් එක අපි
ලබන මාසේ වෙනකොට පටන් ගන්න උපරිම උත්සාහයක දරමු. මොකද මම පොඩ්ඩක් පබ්ලික් කරන්නත් ඕන. රිවිෂන් එකට අලුතින් කට්ටියක් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ රිවිෂන් එක පටන් ගත්තා වගේ නෙමෙයි මේ කට්ටිය විභාග ලියන්න නැතුනහම අරගත්තාම වෙන්නේ. ආයේ රිවිෂන් එකට එනවනේ ළමයි විභාග පොඩ්ඩක් අවුල් වෙච්ච කට්ටිය. එතකොට ඒගොල්ලන්ට රිවිෂන් එක අවුල් වෙන්නේ නැහැ. ඒකට ආයේ අලුතෙන් එකක් පටන් ගන්න මේ ගතියක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපිට තව බලාගෙන ඉන්නත් බෑ. ඒ උපරිම උත්සාහයක් දරමු ලබන මාසේ රිවිෂන් පටන් ගන්න. අනිත් ක්ලාසස් වල රිවිෂන් පටන් ගත්තා. අනිත් ඒ පටන් ගන්නද තියෙන්නේ. පටන් ගත්ත මොන හරි තියෙනවද මට කියන්න බලන්න. තාම නැද්ද එකක්වත්? නෑ මොකද්ද සර්? රිවිෂන් පටන් ගන්න තියෙන්නේ අනිත් නොවැම්බර් අනිත් පටන් පස්සේ ගන්නකො ජෝග්‍රෆි වල. කවද්ද පටන් ගන්න? නොවැම්බර් අවසානයේ ඒක. කවද? නොවැම්බර් අවසානයේ නොවැම්බර් අවසාන. ඔව් ඒක තමයි. අපිට අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. පටන් ගත්තද මොනවද පටන් ගත්තේ? පටන් අරන් තියෙන්නේ සර්. ජියෝ සර් ආ ජියෝග්‍රැෆි. ජියෝග්‍රැෆි නා රිවිෂන් පටන් ගන්න ඕනේ මුලින් වගේ මම හිතනවා ඒක කොහොමද සබ්ජෙක්ට් එකේ හැටියට. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අන්න අරක තමයි. ඉතින් කොහොම වුණත් අපි උපරිම උත්සාහයක දරමු. උත්සාහයක් දරමු. කොහොමත් ලබන මාසේ වෙනකොට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් එක්සෑම් එක තියෙන දවසක් ගැන. CK එක්සෑම් එක තියෙන දවසක් ගැන. ඉතින් එහෙම වුණාම ගැටලුවක් වෙන්නේ නැහැ අපිට පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වැඩේ අපි පටන් ගන්න ඕනේ. එතනින් තමයි හැදෙන්නේ. ගොඩක් උත්තර ලියන්න හැදෙන්න පුළුවන්, හදන්න පුළුවන් වෙන්නේ එතනින්. ඒක නිසා අපි ඒක කරමු. හරි. ඊට පස්සේ මේ මෙහෙම ලියන්න. කුසල් අකුසල් මෙහෙම ටොපික් එකක් ගන්න වෙන මාතෘකාව. පින්පව් කුසල අකුසල් කියලා ගන්න. පින්පව් කුසල අකුසල් විනිශ්චය කිරීමට අදාළ පින්පව් කුසල අකුසල් විනිශ්චය කිරීමට අදාළ බෞද්ධ නිර්ණායක. දැන් තමයි ඒක කතා කරන්නේ. පින්පව් කුසල අකුසල් විනිශ්චය කිරීමට අදාළ බෞද්ධ නිර්ණායක ටික දැන් කතා කරන්නේ. මෙතනත් මම නිර්ණායක ටිකක් ටියුට් එකේ දාලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. මම මෙතන කතා කරපු ඒවාත් ගොඩක් තියෙනවා. හින්දා මම ආයේ ටික කතා කරන්නේ නැහැ. මේ කුසලයේ අකුසලයේ මොනවද කියලා තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මම ඔක්කොම කතා කරපුවා. මේ දුක් මේ නේද? සැප විපාක සුඛගෙන දෙනවා. දුක ගෙනහලා දෙනවා දුක් විපාක. ඒවත් එතන කියලා තියෙනවා. කළු විපාක කළු කර්ම කියලා කොටසක් තියෙනවා. මේක ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න මේකත් හයිලයිට් කරගන්න. විතර පොඩ්ඩක් කතා කරලා ඉමු අපි. මේක ඇවිල්ලා තියෙනවා. ටර්ම් ටෙස්ට් වල එහෙම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කතා කරන්න ඕනි. විපාකයේ අනුව කුසලයේ අකුසලයේ විභාග කිරීමේ ක්‍රමය අනුව සචේතනික මිනිස් ක්‍රියාවන්ගේ සංකීර්ණත්වය සලකා ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදන්න පුළුවන්. ඔයාලට තේරුණාද ඒක? විපාකයේ අනුව කුසලයේ අකුසලයේ විභාග කිරීමේ ක්‍රමය අනුව සචේතනික මිනිස් ක්‍රියාවන්. ඒ කියන්නේ සචේතනික කියන්නේ හිතලා. සචේතනික මිනිස් ක්‍රියාවන් සංකීර්ණත්වයේ සලකා ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදෙනවා. කළු විපාක දෙන කළු කර්ම. ඒ කියන්නේ දුක් විපාක ගෙනහලා දෙන දුක් කර්ම. දුක් සහගත කර්මයන් සිද්ධ කිරීම. සුදු විපාක හේවත් යහපත් පැත්තක් අපිට කතා කරන්න පුළුවන්. යහපත් විපාක ගෙනහලා දෙන යහපත් ක්‍රියාවන්. ක්‍රියාව කියන්නේ ගන්න. ඊගාවට කළු විපාක ගෙනහලා දෙන කළු සුදු කර්ම. කළු සුදු විපාක ගෙනහලා දෙන කළු සුදු කර්ම අපිට අඳුර ගන්න පුළුවන්. මේ දෙකම මික්ස් වෙලා තියෙනවා. කළුත් නොවු සුදුත් නොවු විපාක ගෙනහලා දෙන විපාක ගෙනහලා දෙන නොකළු නොසුදු කර්මයන්ට කර්මයන් පිණිස පවතින කර්ම. ඒ කියන්නේ විපාක ගෙනහලා දෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ දෙකම තියෙන කර්මක් තියෙනවා. එහෙමත් තියෙන විපාක ගෙනහලා දෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ සචේතනික වෙන්නත් පුළුවන්. සචේතනික වුණත් විපාක ගෙනහලා දෙන්නේ නැහැ. මට ලාභය ගන්න වෙන්නේ. හරි. ඊගාවට මේ ගත්තොත් එහෙම මෙන්න මේක.
කණ්හ කියලා කියන්නේ කළු, සුක්ක කියලා කියන්නේ සුදු. සුක්ක කියන වචනේ ටිකක් බරපතලයි. ඊගාවට මේ සංකේත කර ගනිමින් කර්ම විභාගය දක්වන බුදුරජාණන් වහන්සේ කළු යනුවෙන් අනිතු විපාක ගෙනහලා දෙන අකුසල කර්මත් සුදු යනුවෙන් ඉෂ්ට විපාක ගෙනහලා දෙන කර්ම විදිහට දක්වලා තියෙනවා. කුසල අකුසල දෙපසටම නොවැටෙන කර්ම නොසුදු නොකළු කර්ම විදිහට හඳුන්වන්න පුළුවන්. කුසලයක් නොවූ අකුසලයක් නොවූ දෙපැත්තටම. එහෙම කර්මක් තියෙනවා. විභාගයේ පදනම් කොටගෙන කර්මයේ විභාග කොට දක්වන තවත් අවස්ථාවක් ධම්මපදයේ අඳුරගන්න පුළුවන්. නතං තම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්සස්ස මුකෝ රෝදං විපාකං පටිසේවති. මේක ඔයාට කොහොමවත් පාඩම් කරන්න සිද්ධ වෙන එකක් නිසා මේක මතක තියාගන්න ඕන. නතං තම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යම් කිසි ක්‍රියාවක් කරලා තැවෙන්න සිද්ධ වෙනවා නම් ඒක කඳුළු පිරින්නේ දෙනෙතින් දුක් ගැන ඒ කියන්නේ දුකින් යුක්තව හඬා වැළපෙන්න සිද්ධ වෙනවා නම් යස්ස මුකෝ රෝදක් අඬන්න සිද්ධ වෙනවා නම් විපාකම් පටිසේවති. ඒ වගේ විපාක ගෙනල්ලා දෙන කර්ම නොකළ යුතුයි. ඒ බඳු කර්ම නොකළ යුතුයි. මේක හොඳ අවස්ථාවක්. දැන් නිර්ණායකයක් නෙමේක. මෙතන නිර්ණායකයක් විදිහට ගන්න පුළුවන් මේ. බුදුහාඳුරු ඉදිරිපත් කළා තියෙනවා යම් කිසි දෙයක් කරලා දුක් වෙන්න කඳුළු හලහලා අඬන්න සිද්ධ වෙනවා නම් මේ වගේව කරන්න එපා. අන්න නිර්ණායකයක්. ඒක නිර්ණායකයක් කියන්නේ ඇයි මං? ඒක අඳුරගන්න ක්‍රමයක් නේ. අපි මොනවා හරි දෙයක් කරලා අපිට සතුටු වෙන්න බැයි නම් අඬන්න සිද්ධ වෙනවා නම් ඒක ඒ වගේ දෙයක් නොකළ යුතුයි. ඇයි නොකළ යුත්තේ? ඒක කළු විපාක ගෙනහලා දෙන හිම නැත්නම් දුක් විපාක ගෙනහලා දෙන දෙයක් නිසා. ඒක නිර්ණායකයක්. මේ ගාථාවේ අපිට ධම්මපදයේ තියෙන ගාථාවේ අඳුරගන්න තියෙන නිර්ණායකයක්. එක නිර්ණායකයක්. මෙතරක් තියෙන නිර්ණායක. මේක නිර්ණායක පිළිගන්න අවශ්‍ය නැහැ. මේ තියෙන හොඳ නිර්ණායකයක්. හරි? මාරේ වනහනේ සචින්ත. ආදරය කරන එක පවක්ද කියලා. ආදරය කරන එක පවක්. ආදරය කරන එක පවක් වෙන්නේ කියන්නේ නේද? ආදරය කියලා කියන්නේ ස්නේහය, කැමැත්ත, ආසක්ත වීම කියන වගේ කාරණා. ආදරය කිරීම පවක් නෙමෙයි. හැබැයි ඒක ඇලීමක්. අඬන්න වෙනවා. අඬන්න වෙනවලු. මේ ඔයගොල්ලෝ දන්නේ නැහැ මේක මේ මට දාන්නේ. ඇයි සර් අඬන්න වෙනවලු ආදරය කරපුවාම. ඒ කියන්නේ මෙහෙමනේ සචින්ත. ඒක නම් වෙනම කාරණයක්. ඇලීමක් නේ. ඇලීමක් තියෙන හැමතැනම දුකක් තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අවබෝධයෙන් යුක්තව යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් ඔය කියන ක්‍රියාවලිය කරන්න ඔවුන්ට ඔය කියන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තම අවබෝධය කියන එක ළමයි හැමෝටම එහෙම එන්නේ නැහැ. හැමෝටම දෙන්නටම අවබෝධය ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන දෙන්නෙක් මිනිස්සු දෙන්නේ. මිනිස්සු දෙන්න දෙවිදිය. ඒ නිසා ගලපන්න බෑ මිනිස්සු. ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ කොහොමද දැන් ඉන්නේ තරුණ වයසේ? කොහොමයි? මමත් තරුණයි. මාත් පොඩිනේ. ඒක නිසා මේ මිනිස්සු ගලපන්න බෑ. ගැලපෙන මිනිස්සු හම්බෙන්නේ නැහැ. අර සින්දුවක් තිබුණාට ඒක ඇත්ත නෙමෙයි. ගැලපෙන අය හමු වෙනවා ඒකලෝ ඒ ස්වභාවය. එහෙමත් කියනවා නැත්නම් මේ මොකක්ද තව සින්දුවක් තියෙන්නේ. ඔව් ඒක තමයි නේද? ඒක තමයි ඒ සින්දුව. ඒතර ඒ වගේ අර එහෙම ගලපන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ නැහැ කික්කනට වෙනස් නේ. අපි හැමෝම මම හිතන විදිහට නෙමෙයි ඔයා හිතන්නේ. මම කැමති දේවල් වලට ඔයා කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔන්න උතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කැමති දේවල් වලට ඔයා කැමති නැති වුනහම උතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයා නිකන් මෝඩෙක් වගේ දකින්න පුළුවන්. ඕකන් කියන්නේ මෙයා නිකන් වැඩ කර නැති එකෙක් වගේ දකින්න පුළුවන්. අර මොකද්ද කතාව මේ ඔයගලන්ට O level වලට තිබුණේ මොකද්ද? මේ කුමකුත් නොදත් උගේ පුත බර උසුලන්න උගේ පුත කියලා බැන්නේ මේ කවුද උග්ගසේන සිටුවරයට වුණා වගේ දැක්කද? අර මුල් කාලීනව අපි දකින සමහර දේවල් පසු කාලී වෙනකොට ඒක කිසිම වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි රහසක් තියාගන්නේ නැතුව අවංකව
එයා ඒක අවබෝධයෙන් යුක්තව කරන එක. බැඳීමක් කියන්නේ කොහොමද දුකක් තමයි. ඒක මුලින්ම ඉස්සෙල්ලම තේරුම් ගන්න. ඔයා බැඳීමක් ඇති කරගන්න කලින්ම හිතන්න ඕනේ මේක දුකක් කියලා. මම මේ වැටෙන්න යන්නේ දුකකට තමයි, අවුලකට තමයි. මේක මෙහෙම වෙන්න පුළුවන්. දැන් මේ අවබෝධය නැති වුණාම තමයි ගොඩ දෙනෙක් බෙල් වෙලා දාගන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ. නේද? ඕක ඕගොල්ලෝ දැනගන්න ඕන දෙයක්. කියන්නේ ඕනිම තැනක ආදරය කියන කාරණේ ළමයි හරිම ආදරය කියන එක ලෞකික දෙයක් නේ. ඕනිම මොහොතක නැති විය හැකියි. තප්පරෙන් ඇති වෙන්නත් පුළුවන්, තප්පරෙන් නැති වෙන්නත් පුළුවන්. නැති වුණාම ආයෙ ඇති කරගන්නත් හරි අමාරුයි. ඉතිවිච්ච දෙයක් ඇති කරගන්න හරි අමාරුයි. ලැබෙනකන් තමයි ඔය ඔක්කොම. හැම ෆීලිං එකක්ම තියෙන ලැබෙනකන්. ලැබුණාට පස්සේ ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒක ඇති. ඔයා පස්සෙන් එනවනම් කවුරු හරි විශේෂයෙන් ගෑල් ළමයි මෙතන වැඩියක් තියෙනවා. ඔයා පස්සෙන් කවුරු හරි එනවනම් කොල්ලෙක් දිගින් දිගටම එනවා. ආවට පස්සේ ඔයා සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ ඒක සාමාන්‍යකරණය වෙනවා. එතකොට ඒක ගානක් නැහැ. ඔයා සාමාන්‍යයි, තව අය අසාමාන්‍ය වෙනවා එතකොට. එතකොට ඒ අය කියන්නේ ඒ අයගේ පස්සෙන් යන්න ඉඩකඩ තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙන ඉඩකඩ තියෙනවා. මම බොරුද කියන්නේ. ටික දවසක් යනකොට ඕනිම දෙයක් අපිට එහෙමයි. ඔයා ෆෝන් එක ගත්ත අලුත වගේ නෙමෙයි දැන් ඔයා ඉච්චර ෆෝන් එක නිකන් ඔහෙත් දානවා. ඉතින් විසි කරන. ඒ දවස් ඉරින්න දෙන්නේ නැහැ ඔහොම අල්ලන්නේ. ඇඟිලි දෙකකින් අල්ලලා ඔහොම තියන්නේ ෆෝන් එක. දැන් ඉච්චර ගානක් නැහැ. වැදුනත් ෆෝන් එක වැඩක් නැහැ අලුලක්. ඕමල් ඉන්නේ වානිය. ඒක සාමාන්‍ය. හැබැයි ඔක නැති වුණාට පස්සේ ඔයාට මොකද වෙන්නේ? නැති වුණාට පස්සේ ඔයාට මාර විදිහට වටිනවා. ඕක නැතුව ජීවත් වෙන්න අමාරුයි ඔයාට. දැන් ඕක ඔයාට ඕනේ. ඒකම තමයි ළමයි ආදරය කියලා ඔය අපි ඔය අල්ලගෙන තියෙන්නේ. එතන කියන්නේ බැඳීමක් ආදරය නෙමෙයි. එතන තියෙන්නේ බැඳීමක් නෙයි. ෆෝන් එකත් එක්ක මයි ගාව තියෙන බැඳීම හා සම්බන්ධ දෙයක් වගේ නිකන් හරියට ආදරය කරන දෙන්නෙක් වගේ. ඒ වගේ. ලැබුණට පස්සේ ඒකේ ෆීලිං එක අඩුයි. ෆීලිං එක නැහැ. ඊට පස්සේ ඕනින් මොහොතක නැති වෙන්න පුළුවන්. නැති වුණාට පස්සේ කරන්න ඕනේ හොඳම දේ තමයි. ඔයාට ෆෝන් එකක් නැති වුණාම ඔයා මොකද කරන්නේ? අලුත් එකක් ගන්නවද? ඒ වගේ නේද? ෆෝන් එක නැතුව තල දෙකක් ගන්නවා. මං කියන්නේ එහෙම නෙමෙයි ඈ. අලුතෙන් ගන්න කියන කාරණේ නෙමෙයි. ෆෝන් එක නැතුණා පොඩ්ඩක් විතර අවුලක් තියෙනවා ටික දවසක්. නැද්ද? ෆෝන් එක ඔයා අතින් වැටුණා බිම වැටුණා කුඩු වෙලා ගියා. අයියෝ මගේ ෆෝන් එක කියලා ඔයා අඬනවා දැන්. දවස් දෙක තුන අඬනවා. සුපිරියට අඬනවා. ඉන්න බෑ දැන්. ෆෝන් එක නැතුව ඉන්න බෑ. ටික දවසක් යනකොට ඔක ගානක් නැහැ. අර පොඩි ඌ ඇවිල්ලා කය ගහනවා සෙල්ලම් කරනවා. ඔයත් පොඩ්ඩක් එළියට බහිනවා. ගිහිල්ලා වත්තේ පිටිය පොඩ්ඩක් ඇවිදලා ඉන්නවා නෝමල් දැන්. ෆෝන් එකක් ඕනේ නෑ අප්පා. මේ ඉන්නේ අසට ආතල් එකේ කියලා පොඩි නිකන් අයිටම් එකක් එනවා. ඊට පස්සේ ඔයා කැමති නම් ඔයාට ඕනිම නම් තව එකක් ගන්න ඕනේ ටික දවසක්. ඊට පස්සේ ආයෙත් ඒකටම වැටෙනවා ඉතින් ඈ. අර ට්‍රෙන්ඩ් එකටම වැටෙනවා. හැබැයි ෆෝන් එක අත්‍යවශ්‍ය නැහැ දැන්. ඔන්න ඔතනට එන්න පුළුවන් වෙන්න ඕනේ ආදරය කරලා කවුරු හරි කෙනෙක් නැති වුණොත්. ඒක නැති වෙන්න පුළුවන් නැති වෙච්ච මුල් දවස් ටික ඉන්න බෑ. මං හිතන්නේ සජින්තර ඔය අත්දැකීම් తీරන හැටි ඉගෙන මේ කිව්වේ ඉන්න බෑ. ඒ කියන්නේ මැරෙන්න හිතෙනවා, පෙරලෙන්න හිතනවා, කණ්ඩ හිතෙනවා, පස් කණ්ඩ හිතෙනවා නේද? මේවා හිතෙනවා. ඒවා ඒ කියන්නේ අර ෆෝන් එක නැති වෙලා ටික දවසක් යනකම් වගේ ටික දවසයි ඔබ තියෙන්නේ. අන්නේ ටික දවස් ඉවස ගන්න බැරි වුණාම සමහර වෙලාවට මොකද කරන්නේ? ලණුවක් ගෙනහිලා බෙල් වල දාගන්න. බාහිර ඊට පහුවෙන්දම උට හිතෙන්න පුළුවන් අපෝ ඕනේ නෑ ඔක මත්පත් මම ආදරෙක ඉන්නවනේ කියලා හිතෙන්න පුළුවන් ඊට පහුවෙන්දා. බාහිර අර සිටිවිල්ල නිසා ඌ ඊට ඉස්සල දවසේ මැරිලා. නැද්ද මං කිව්වේ? ඒක නිසා කාලයට ඉඩ දී යුතුයි මේ වගේ තැන්වල හැදිගුවා. කාලයත් එක්ක ඔයාලට තේරෙනවා අපරාධي මං මේ වගේ තීරණයක් ගත්තේ. අපරාධي මං අර ආණ්ඩ තව එකක් වෙන්නේ දුක්ුනේ. ඒ කාලේ මම ප්‍රයෝජනෙට ගත්තා නම් අද මම ඊට වඩා යතනක ඉන්නවනේ කියලා. අනිවාර්යයෙන්ම මා හිතනවා. 탁කිටම හිතනවා සහතික වශයෙන්ම බලන්න. අනිවාර්යයෙන්ම ඔයා පස්සේ පසුතැවෙනවා. අපරාධي මං අර පරණදලක් වෙන්නේ දුක්ුනේ කියලා වගේ අදහසකට එන්න පුළුවන්. ඒකින්ද නිපුණි මොකද කරන්නේ? නිපුණි ඕක කරන්නේ නැහැ. නිපුණි ගෙදරට වෙලා ඉන්නවා. ඒව කරන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මේ වගේ වැඩ කරන්නේ නැහැ. හරි. මම කිව්ක තේරෙන්නේ මේ ඊට පස්සේ කුසල විනිශ්චය කරන්න තවත් හොඳ උදාහරණයක් අම්බලට්ටික රාහුලවාද සූත්‍රය අඳුර ගන්න පුළුවන්. ඒක මම නෝට් එකේදී කතා කරා. රාහුල ඔබ කුමක් හිතනවද? කඩපතෙහි ඇති ඡායාව කඩපතේ තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? ප්‍රත්‍යක්ෂණයයි ස්වාමීනි. අපිව බලන්න පුළුවන්. අර සචින්ට කියපු කාරණේට මෙතන වැදගත්. හරි. ඒ වගේම සෑම ක්‍රියාවක් කරන්න කලින්ම සෑම සිතවිල්ලක් හිතන්න කලින්ම ප්‍රත්‍යවේක්ෂණය කරන්න කියනවා. ප්‍රත්‍යවේක්ෂණය හරිම කාරණයක් බුදුදහමේ අංක 1 විදිහට කියනවා. ප්‍රධාන කාරණා විදිහට ප්‍රත්‍යවේක්ෂණය බලන්න කියනවා. ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ ප්‍රත්‍යයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵලය ගැන හිතන්න කියනවා.
ප්‍රත්‍යයෙන් ඔයා දැන් ඔය කරන්න යන ප්‍රත්‍යයෙන් ඔයා ඔය කරන්න යන වැඩෙන් අනාගතයේ ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵලය ගැන කලින් හිතන්න. ප්‍රතිවීක්ෂණය කියන එක හරිම වැදගත්. ප්‍රතිවීක්ෂණය හරිම වැදගත්. කලින් අපි වැඩක් කරන්න කලින් අනාගතයේදී මට මේකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? මම මේක නොකළොත් අනාගතයේදී මට තියෙන ප්‍රයෝජන නැති වෙන ප්‍රයෝජන මොනවද වගේ ප්‍රතිවීක්ෂණය කළ යුතුයි තනියම. කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රූපේ බලලා තමන්ගේ තියෙන අඩුපාඩු හදා ගන්නවා වගේ අන්න ඒ වගේ හදා ගන්න තියෙනවා. හරි හොඳම කාරණයක් හොඳ නිර්ණායකයක්. හොඳ නිර්ණායකයක්. මම ඕක දැන් පොතේ දෙන්නේ නැහැ ටියුට් එකේ තියෙන නිසා. හරිද? ඊගාවට තව බලමු ඉස්සරහට. මෙන්න මේ කාරණා හතර. මේකත් හරිය වැදගත්. මේක ඔයාලට ෂෝට් කරලා අරගන්න පුළුවන් නම් හරි. මම ටිකක් වැඩි විස්තර ටිකක් නේ දීලා තියෙන්නේ. කුසල අකුසල තීරණය කරනකොට ප්‍රතිවීක්ෂණය හිමත් ඒ මොහොතේ තුලදී නැවත නැවත සිතා බැලීම වැදගත් වෙනවා. ප්‍රතිවීක්ෂණය කර කර ඉන්නවා. කියන්නේ නැවත නැවත හිතනවා. එක වාරයක් නෙමෙයි දහස් වාරයක්. රාහුල හඳුරන්ට දේශනා කරනවානේ. රාහුලේ ඔබ යමක් කරන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වාරයක් හිතන්න. ඒ සිතීම හරිම වැදගත්. එකපාර තීරණය ගන්න එපා. තීරණ කරන්න එපා. එකපාර තීරණ ගන්න එපා. දැන් කවුරු හරි කාගෙන් හරි අහුවා මොනවා. එතකොට ඔයා මොකද කරන්නේ? හරි මං කැමතියි වගේ කියන්න යන්න එපා. එතකොට ඔයා තව ටිකක් හිතන්න ඕන. පස්සේ ඒ හිතීමේ කාලය ගන්න ඕනේ. ඒක ඉවසගෙන ඉන්න බෑ අනිත් එකට. මේක තියෙන්නේ. ඒ කාලේ ඉවසගෙන ඉන්න බෑ. ඒක කිව්වට උද ගන්නන්නේ. ඉන්න වැඩේ දැන් ඉවරයි. එහෙම එකක් තියෙන හින්දා යම්කිසි කාලයක් ගත යුතුයි. ඒකේ තියෙන අනිශ්චිත ප්‍රතිඵල අනාගතයේ තීරණ ගන්න. මොකද අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තැන් අඳුර ගන්න ඕනේ කලින්. අනාගතයේදී වෙන්න පුළුවන් ටික ප්‍රතිවීක්ෂණය කළ යුතුයි කලින්ම නැත්නම් ඔයාලට අවුල් වෙනවා. නැත්නම් කියලා වෙලා යනවා සමහරවිට අනාගතේ. ඒක නිසා මම කියන්නේ. කුසල අකුසල තීරණය කර යුත්තේ ප්‍රතිඵලයට සාපේක්ෂ වේ. සුවය පිණිස වේ නම් ඒ කුසලයේ හොඳ හැසිරීම. දුක් පිණිස වේ නම් ඒ අකුසලයේ නරක හැසිරීම. අර මම කිව්ව කාරණේම තමයි. ඒකේ ප්‍රතිඵලයට සාපේක්ෂව හිතන්න ඕනි. ප්‍රතිඵලය තීරණය කිරීමේදී ජනහිතකාමී පරාර්ථකාමී චින්තනාවෙන් සිද්ධ වෙන්න ඕන. ඒ කාරණා. ඒ කියන්නේ අනුන්ටත් තමාටත් යහපතක් වෙන දෙයක් තමයි කළ යුත්තේ කියන එක මේ කියන්නේ. තුන්වෙනි කාරණේ. යම් කිසි දෙයක් ප්‍රතිවීක්ෂණය කරලා හිතලා අනාගත ප්‍රයෝජන හිතලා අනාගතේ වෙන්න පුළුවන් දේවල් ටික හිතලා අනුන්ටත් තමාටත් යහපතක් වෙන දෙයක් තමයි මම දැන් තීරණය කරේ. අවිහිංසාව කුසලයේහි ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර හිංසාව අකුසලයේ ප්‍රමුඛ ලක්ෂණයකි. අවිහිංසාව කුසලයේ ප්‍රමුඛ ලක්ෂණයක් වෙනවා. හිංසාව වෙන්නේ අකුසලයේ ප්‍රමුඛ ලක්ෂණයක්. එහෙනම් ඔය අනිවාර්යෙන්ම මොනවා හරි දෙයක් කරන්න කලින් ප්‍රතිවීක්ෂණය කළ යුතුයි. ඒක තමයි මෙතනින් සරලව ගන්න තියෙන්නේ. මේ ටියුට් එකේ මෙන්න මෙතන මේ සම්පූර්ණ විස්තරෙම කරන්න අපිට ගන්න තියෙන කාරණේ තමයි මොනම ක්‍රියාවලියක් සිද්ධ කරත් නැවත නැවත ප්‍රතිවීක්ෂණය කර යුතුයි. ඒක අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුහාඳුරෝ රාහුල හාමුදුරන්ට කැඩපතක් ඉන්දියට ගිහිල්ලා මුහුණ බලනවා වගේ තමන්ගේ අදුපාරු ටික හදාගන්න ඒක ප්‍රයෝජනට ගන්න කියලා දේශනා කරලා තියෙනවා. අන්න ඒක තමයි සම්පූර්ණ මේ විස්තරෙන්ම අපිට ගන්න තියෙන්නේ ටියුට් එකේ මේ ටිකේ. තව මොනවද තියෙන්නේ? මේ ටික මම කියවන්නේ නැහැ. ඔයා කියවන්න අනිවාර්යෙන්. ඔයා කියවලා අවශ්‍ය ඒවා ගන්න. තව අවශ්‍යම පරීක්ෂණ ක්‍රම 3ක්. මෙතනට එන්න කලින් මම පොඩ්ඩක් තව කියනවා කතා කරන්න. ඒ ටික කතා කරලා ඉමු. හරිද? මේ කතා කරමු. බුදුදහමේ ප්‍රතිවීක්ෂණ ක්‍රමවේද නැත්නම් පරීක්ෂණ 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. මොනවා හරි දෙයක් කරන්න කලින් තීරණය කරන්න කලින් ප්‍රතිවීක්ෂණය කළ යුතු නැත්නම් පරීක්ෂණයක් කළ යුතු ආකාර 3ක්. ඒක අංගුත්තර නිකායේ ටික නිපාතේ තමයි මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි මේවට කියන අධිපති ධර්ම කියලා. මේවට කියන්නේ මොනවද? අධිපති ධර්ම. ඔයාලට MCQ උනත් වැටෙනවා. අධිපති ධර්මයක් ඇතුළත් වර්ණයේ තෝරන්න. එහෙම නෝ. මෙතන 3යිනේ තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි දාන්න පුළුවන්. අධිපති වර්ණයක් නොවන වර්ණයේ තෝරන්න කියලා බොහෝ වෙලාවට කියනවා අඩුයි. මොකද එහෙම එන්නේ විදිහක් නැහැ. මෙතන 3යි තියෙන්නේ. එනවනම් ගොඩක්ම දාන්න තියෙනවාට නොවන අධිපති වර්ණයක් අධිපති ධර්මයක් වන වර්ණයක් තෝරන්න කියලා තමයි.
හතරක් පහක් තියෙනවා නම් පහම දාන්න පුළුවන්. හතරක් තියෙනවනේ ඒත් දාන්න. 3යි තියෙන්නේ. ඒ වගේ තැන් ඒ විදිහට ප්‍රශ්න හදන්න පුළුවන්. පළවෙනි එක තමයි අත්තාධිපති ක්‍රමය. ඒ කියන්නේ තමා නුවණින් හිතලා තීරණය කළ යුතුයි තමන් අධිපති ධර්මයේ තියෙන. හරිද? තමන් ඉස්සෙල්ලා මේක හරිද? තමා ප්‍රධාන කොටගෙන ඒක නිවැරදිද හරිද කියලා තීරණය කරනවා. ලෝකාධිපති කියලා කියන්නේ ලෝක ධර්මයට අනුව හිතලා බලලා තීරණය කරනවා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ ඉන්න අනිත් සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ මතවාදයට අනුව එකඟද මේක මේ ක්‍රියාවලිය කරන එක මහජන තීරණයට එකඟද? මිනිස්සු මේකට එකඟ වෙනවද? ප්‍රශංසා කරනවද කියන එක තීරණය කළ යුතුයි. ලෝකාධිපති කියලා කියන්නේ ලෝක අපවාද එන්න පුළුවන්නේ. සෝරි. අධිපති ලෝකාධිපති මේ ධම්මාධිපති කියලා කිව්වේ ධර්මයට නැන සදාචාරයට එකඟද? අන්න එහෙම දෙයක් තමයි පිළි අරගත යුත්තේ. සදාචාරාත්මකව ඒක එකඟද? ඒක හරිද? ලෝකාධිපති කියේ ලෝකේ ජීවත් වෙන අයට අනුව ඒක එකඟ වෙනවද? අත්තාධිපති කිව්වේ තමාට අනුව ඒක හොඳයිද නරකයිද කියලා තීරණය කරනවා. ඊට පස්සේ ධම්මාධිපතිය සදාචාරයට අනුව මේක එකඟද හරිද නිවැරදිද කියලා තීරණය කරනවා. මෙන්න හොඳම නිර්ණායක. මේක තමයි පළවෙනියටම අපි ගන්න ඕනේ. ඒක නෝට් එකට ගමු. ඒක තමයි පළවෙනිම නිර්ණායකය. පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ප්‍රධාන නිර්ණායකය අධිපති ධර්ම ටික. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්නකෝ. ඔය ටොපික් එකක් නේ අපි ලිව්වේ. ඒකට අදාළ වෙන ගන්න. වැරද්ද දැක ඉන් මිදීමට අංගුත්තර නිකායේ ටික නිපාතයේ ආධිපත්‍ය කරුණු තුනක් දේශනා කර ඇත. හරිද? ඔයා මේ තුන පළට ලියන්න ක්‍රමයේ කියලා ලියන්න ඕනේ නැහැ. අත්තාධිපතිය, ලෝකාධිපතිය, ධම්මාධිපතිය කියලා විතරක් පළට ලියන්නකො. ඊට පස්සේ ඉස්සරහින් ඉඳ තියාගන්න මේකේ අදහස ලියන්න. අත්තාධිපතිය කියන්නේ තමා ප්‍රධාන කොට සිතා විමසා වරදින් මිදීම. තමා ප්‍රධාන කොට සිතා විමසා වරදින් මිදීම. ලෝකාධිපතිය කියලා කිව්වේ මහජන මතය අනුව ලෝක අපවාද අනුව මහජන මතය අනුව ලෝක අපවාද අනුව සිතා වරදින් මිදීම. ලෝක අපවාද අනුව සිතා වරදින් මිදීම. ධම්මාධිපතිය කියන්නේ මොකද්ද මේ ධම්මාධිපතිය කියන්නේ? ධර්මයට අනුව සිතා. ධර්මය කියලා කියන්නේ යහපත කියන එකනේ. සදා ධර්මයට අනුව සිතා වරදින් මිදීම කියලා ගන්න එක. ධර්මයට අනුව සිතා වරදින් මිදීම.
ධර්මය කියලා කියන්නේ යහපත කියන එක. හ්ම්. එතකොට මෙන්න මේ පරීක්ෂණ ක්‍රම තුනම පාවිච්චි කරලා මේ තුනෙන් වෙන උත්තරේ හරි නම් තමයි ඒක ප්‍රයෝජිත ගන්න කියලා කියන්නේ. තේරුණාද? මේ තුනෙන්ම එන උත්තරේ හරි නම් විතරයි ක්‍රියාත්මක කළ යුත්තේ. එකක් හරි නම් අවුල්. දැන් මේ අත්තාධිපතිය Tamanට හිතෙනවා හරි කියලා මේක අවුලක් නෑ. මට නම් කිසි කේස් එකක් නෑ මේක හොඳයි කියලා තීරණය කරලා එකපාරට ඔන්න වරදට පෙළඹෙනවා. හරිද? එහෙම හිතලා බෑ. ඔයා ඉස්සෙල්ලා හිතන්න ඕනි ලෝක අපවාද වලට ලක් වෙන්න සිද්ධ වෙයිද මට මේක කරාම. මේක මේ මහජන මතයට විරුද්ධ කියලා හිතනවා. අන්න එහෙමත් හිතලා තුන්වෙනි එකටත් බහිනවා. මේක ධර්මානුකූලද? මේක යහපත්ද? මේක හොඳයිද? මේක කරන එක ධර්මයට අනුව හොඳයිද? එහෙමත් හිතන. අන්නේ කියන කරුණු තුනම සාධාරණම් විතරයි ඔයා දෙයක් කළ යුත්තේ. වරදින් මිදෙන්න ඕනි ඊට පස්සේ. එහෙම හිතලා වරදට පෙළඹෙන්න ගියොත් අවුල්. එහෙම හිතලා වරදට යනවා නම් අවුල්. වරදින් මිදෙන්නයි මේ ක්‍රමවේදය ඉදිරිපත් කරන්නේ. පාපයෙන් මිදෙන්නයි. අකුසලයෙන් මිදෙන්නයි මේ උගන්වන්නේ බුදුහාඳුරෝ ආධිපති ධර්ම ටික. මම කියන්නේ තේරෙනවද? අකුසල් සිද්ධ වෙන්න පුළුවන් හැමෝගම අතින්. පව් සිද්ධ වෙන්න පුළුවන් හැමෝටම. අන්නේ පව් සිද්ධ වෙන්න යන එක නතර කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට හිතුවා. මේ කරුණු තුනට දාලා හිතන්න. කරුණු තුනෙන්ම එන්නේ පොසිටිව් නම් කරුණු තුනෙන් වෙන්නේ රයිට් මාක්ස් නම් අන්න හරි. එතකොට අවුලක් නෑ ඒක කළා කියලා. හැබැයි එන්නේ තුනටම හෝ තුනෙන් එකකට හෝ වැරදි ලකුණක් නම් අවුල් කියලා එකක් නම් ඒක නොකළ යුතුයි. ඒක තමයි බෞද්ධ දේශන. එහෙනම් ඒක පොඩ්ඩක් අපි ලියමු ඔතන. මෙම අධිපති ධර්ම තුනෙන්ම පරීක්ෂණ කොට තුනෙන් එකක් හෝ නිවැරදි නොවේ නම් වැරදි කියන්නේ තුනෙන් එකක් හෝ නිවැරදි නොවේ නම් එම ක්‍රියාවේ නොයෙදිය යුතුයි. මොකද්ද සර් ආයමත් කියන්නකෝ. මෙම අධිපති ධර්ම තුනෙන් එකක් හෝ නිවැරදි නොවේ නම් එවැනි ක්‍රියාවේ නොයෙදිය යුතුයි. හරි. ඊගාවට ටියුට් එකේ නම් ඉවරයි වගේ. ඔව්. පොඩ්ඩක් තියෙනවා තව ඒ ටික මම කතා කරන්න යන්නේ නැහැ. අත්උපනායක ධර්ම පරියාය ගැන මම මේක කියන නිසා මම ආයෙ අමුතුවෙන් එතන කියන්න යන්නේ නැහැ. ඔව් ඒක ගැන මම කතා නොකර ඉන්නම් තව. ඊට පස්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමනේ අත්උපනායක ධර්ම ඒ තැනට එද්දි මම ඒක කියන්නම්. ඊට පස්සේ ගන්න මේ තව නිර්ණායකයක්. එහෙම. තවත් එකක් මම දෙන්නම්. අනුච්ඡේදය ගැන නිවැරදි කුසල හා පුණ්‍ය ක්‍රියා මොනවාදැයි තෝරා ගැනීම සඳහා තවත් මිනුම් දඬු තුනක් හඳුනාගත හැකියි. එක
මේක නම් ටයිප් කරන්න වෙයි හරියටම බලලා යන්න. එක න අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති. කියවන්න පුළුවන්. න අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති. කියන්න බලන්න. ශබ්ද කරන්න පුළුවන්ද? දිව පටලවා ගන්න එපා ඈ. න අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති. දෙවෙනි එක මොකක් වෙන්න පුළුවන්ද? කාට හරි කවුරු හරි දන්නවද? පුළුවන්ද කියන්න? මේ ඔයාට ඉඩමදි වෙයි නේද? ඒක නිසා පොඩ්ඩක් තේරුම් ටික එක එක ඒවා තේරුම කියාගෙන යන්න ඉස්සරහින් ලියාගෙන යන්න. එහෙනම් ඉඩමදි වෙයිනේ. න අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති කියන්නේ කරන ක්‍රියාව තමන්ගේ පරිහානියට හේතු නොවිය යුතුයි. කරන ක්‍රියාව තමාගේ පරිහානියට හේතු නොවිය යුතුයි. අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති. තමන්ට අහිතක් වෙන්න බෑ. කරන ක්‍රියාව තමාගේ අහිත පිණිස නොවිය යුතුයි. දෙවෙනි එක මොකද්ද? අත්ත පරක්ක එහෙම යන්නේ. න පරක්ක පරක්ඛ්‍යාබාදාය. පරක්ඛ්‍යාබාධායපි සංවත්තති. තුන්වෙනි එක කියන්න පුළුවන්ද කාට? න උභයක්ඛ්‍යාබාදායපි න අත්තක්ඛ්‍යාබාදායපි සංවත්තති න පරක්ඛ්‍යාබාදායපි සංවත්තති න උභයක්ඛ්‍යාබාදායපි සංවත්තති. පරක්ඛ්‍යාබාදායපි සංවත්තති කියන්නේ මොකද්ද වෙනකොට? අන්‍යයන්ගේ පරිහානියට හේතු නොවිය යුතුයි. කරන ක්‍රියාව අන්‍යයන්ගේ පරිහානියට හේතු නොවිය යුතුයි. හරි සරල දෙයක් තියෙනවා. ඔයාලට මේ පාලි එක මතක නැත්නම් සිංහල එක හරි අනිවාර්යෙන් දාන්න. අනිවාර්යෙන් දාන්න. අන්‍යයන්ගේ පරිහානියට හේතු නොවිය යුතුයි. න උභයක්ඛ්‍යාබාදායපි සංවත්තති කියන්නේ දෙපක්ෂීන උභය පක්ෂය කියලා අපි කියනවා. දෙපැත්තටම. ඒ කියන්නේ මේ කරන ක්‍රියාව තමන්ගේ අනුන්ගේ පරිහානියට නොවිය යුතුයි. තමාගේ අනුන්ගේ පරිහානියට නොවිය යුතුයි. හරි. ඊගාවට එන්නේ අපි ඔය අත්ූපනායක ධර්මපරයය කියන කාරණා. මේක නම් නිතරම MCQ වලට ඇවිල්ලා තියෙනවා. ඔයාලට කොහොමද ඉස්සරහට හම්බෙන්නේ. හරිද? මේ ටික ලියන්න ඇතිනේ. මේ එතකොට සංයුත්ත නිකායේ තියෙනවා වේලුද්්වාර කියලා සූත්‍රයක්. වේලුද්්වාර සූත්‍රයේ තියෙනවා මේ මොකද්ද මේ අත්ූපනායක ධර්මපරයය කියලා කොටසක් කියලා සාකච්ඡා වෙනවා. කාරණයක් ගැන. අත්ූපනායක ධර්මපරයය කියන්නේ තමා උපමා කර අනුන් දෙස බැලීම කියන්නේ. මොකද්ද මේකේ තේරුම? තමා උපමා කර අනුන් දෙස බැලීම. මොකේද තියෙන්නේ සංයුත්ත නිකායේ වේලුද්්වාර සූත්‍රය. සංයුත්ත නිකායේ වේලුද්්වාර සූත්‍රයේ අත්ූපනායක ධර්මපරයයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ තමා උපමා කරලා අන්‍යයන් දිහා බලන්න කියන එක. ඒ කියන්නේ තමන් ජීවත් වෙන්න කැමති, තමන් සතුටින් ජීවත් වෙන්න කැමති, තමන් නිදහසේ ජීවත් වෙන්න කැමති, අන්න ඒක ගැන හිතන අනිත් අය දිහා බලන්න.
සෑම කෙනෙක් දිහාම සෑම දෙයක් දිහාම බලන්න ඕනේ එහෙම. තමන් ජීවත් වෙන්න කැමති නිසා මම අනිත්‍යයි මරන්න හොඳ නැහැ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ අකුසලයේ ගැන හිතලම නෙමෙයි. වෙන් විය යුත්තේ. ඒ කියන්නේ මම සත්තු මරුවොත් මට පව් සිද්ධ වෙනවා. ඒ හින්දා මම සත්තු මරන්නේ නැහැ කියන තැන නෙමෙයි බුදුදහම ඉන්නේ. එතනට නෙමෙයි එන්න ඕන. ඒ කියන්නේ පව් සිද්ධ වෙන එක කොහොමත් සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. කළොත් නරක දෙයක් ඒක පවක් තමයි. ඒක නෙමෙයි මෙතන මේ වැදගත් වෙන්නේ. බුදුදහමේ වැදගත් කරලා වැදගත් වෙන්නේ තමන් දිහා බලලා මම ජීවත් වෙන්න කැමතියි. මම කැමති නෑ රිද්ද ගන්න. මම කැමති නෑ කවුරු හරි මාව ඇවිල්ලා මරනවට. කැමතිද? ඕගොල්ලෝ කැමතිද? කවුරු හරි ඉන්නවද කැමති කෙනෙක්? සචින්ත එහෙම නෑ. මේ එහෙම අවුලක් නෑ. කවුරුත් කැමති නැහැ තමන් ඇවිල්ලා මරනවට. තමන්ට ඇවිල්ලා කරදර කරනවා. මේ කනට මෙහෙම ගහනවා. දරබඩ දාලා අයින්නවා ඇඟිල්ලෙන් හොම. කන්ට අයින්නවා ඔළුවට අයින්නවා. ඔළුවට ගහනවා. අර ඉස්කෝලෙත් ඒ වගේ පොඩි ඔය වගේ වැඩ කරන්නේ. පිටිපස්ස අයින් එක අයින්නවා. ඇනලා අතන තියෙන මල්ල පයින්නවා. හොම්බ රිවර්ට් වෙන්න දෙන්න හිතෙනවා. අන්න ඒ වගේ මේ කරදර කරනවා. මේකට කැමතිද? තමන්ට කරදර කරනකොට අනිත් අය කැමතිද ඒකට? තමන් කැමතිද? මම කැමතිද මට කවුරු හරි කරදර කරනවා? මම කැමති නෑ. සතෙක් හිර කරලා ඉන්නවනම් ඒ සතා හිර වෙලා ඉන්න කැමතිද කියලා ඔන්න දෙපාරක් හිතන්න වෙනවා. මම දැන් ගෙවල් වල එහෙම තියෙනවනම් පොඩ්ඩක් හිතන්න. නේද? ගැහුවොත් නිකම්ම ඉන්න කියලා ජේසුතුමා කියලා තිබුණ නැහැ. ගැහුවොත් නිකම්ම ඉන්න නෙමෙයි ගැහුවොත් අනිත් කනත් හරවන්න කියලා නිකින්නේ. ඒ කියන්නේ මෛත්‍රී කරන්න එහෙම නැත්නම් මේ නොගහන්න කියන කාරණේ කියන එක නෙමෙයි. ඒ කියන්නේ එතනදී ඉදිරිපත් කරන්නේ කාරණේ ටිකක් කල්පනාකාරීව තේරුම් ගන්න ඕනේ. යේසුස් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඔබට කවුරු හරි කෙනෙක් කම්බුල් පාරක් ගැහුවොත් ඔබ අනිත් කම්බුලත් හරවන්න ඔහුට ගහන්න කියලා. ඒ කියන්නේ ඔහු බාගද නොගහන්නත් පුළුවන්. ඇයි? අපි ඒ තරම් අවිහිංසාවාදී නිසා විය හැකියි. අවිහිංසාව කියන එක උපරිමයෙන්ම ගන්න හොඳ නැහැ. අර හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා කියනවා. අහලා තියෙනව නේද? හරිද? හිත හොඳ ගෑණි හැමදාම බඩින්. ඇයි ඒ? ප්‍රශ්නයක් තියෙනවනේ. මම ඒක කියන්න ඕනේ. හිත හොඳයි නම් හැමදාම බඩින් ඉන්න වෙන්නේ. අනේ පව් මේක. ඒ වගේ ඉස්මදාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා මේ හිත හොඳ ගෑණි හැමදාම බඩින්. ඒක නිසා අර ඒ කියලා තියෙන කාරණේ ප්‍රැක්ටිකලි ගන්නකොට තීරණය කරන්න ඕනි මේ හැම වෙලාවෙම මේ කම්බුල අල්ලලා ඉන්න බෑ ඒක හිතනවා කොහොමද ඉන්නේ මේ පැත්තත් මේ පැත්තත් ඌ ගහලා හැබැයි උන්ට එපා වෙයි අන්න ඒකයි මේ කතා කරන්නේ උන්ට කොයිලා හරි ගහලා එපා වෙයි එපා වුණාට ඌ ආයෙ ගහන්නේ නැහැ ඒක මේ කියන්නේ ඔයත් ගහන්න ගියොත් අනිවාර්යෙන් දෙන්නෙන් එක්කෙනෙක් මේක විසඳෙනවා මේක විසඳෙනවා ඒ කියන්නේ මේ දෙන්න එක්කෙනෙක් භාගයට මැරෙන්න පුළුවන් ගහගෙන යන්න පුළුවන්. ඒකයි මේ කතා කරන්නේ එතන. ඒකෙත් අපිට ගන්න හොඳ කාරණයක් තියෙන හොඳයි. අතකරපේ. එහෙම ඇරෙන්න ගහන්න ඉවසගෙනම හිටපන් මරණකම් හිටපන් වගේ අදහසක් නෙමෙයි මේ එන්නේ. මරණකම් හිටපන් එහෙම නැත්නම් ඉවසගෙන හිටපන් හැමදේම ඉවසහන් කියන කාරණේ නෙමෙයි ජේසුස් වහන්සේ උනත් මතු කරන්නේ. ප්‍රායෝගිකව අඳුර ගන්න. හරි. මේ අත්තුපනායක ධනුපාරියාය කියලා අපි හඳුන්වන කාරණේ මතු කරේ කතා කරේ. බලන්නකො පල්ලෙහ කියලා තින්නේ මම බොහෝ කල ජීවත් වෙනු කැමැත්තෙමි. සුව පහසු නිදින කැමැත්තෙමි. බොහෝ කල නොමැරී සැපසේ ජීවත් වෙන්න කැමැත්තෙමි. එමෙන්ම දුක් පිළිකුල් කරන අනිකුන්ගේ ජීවිතේ මා විසින් තොර කෙරේ නම් ඒ ඔහුට අප්‍රිය අමනාප වන්නේ. මේ අත්තුපනායක ධනුපාරියාය වේලුද්වාර සූත්‍රයේ තියෙන එක මම ඔය පරිවර්තනය කරලා දාලා තින්නේ. පරිවර්තනය කරන්නේ මේ සිංහල අර්ථය දාලා. යම් ධර්ම ස්වභාවයක් මටද අන්‍යයන්ටද අප්‍රිය අමනාප වේ නම් අපියෝ අමනාපියෝ එහෙම තියෙන්නේ කෙසේ මම අනිකිකු එබඳු දෙයක යොදවන්නද නුවණින් සලකා තෙමේද පණිවායෙන් කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකී අන්‍යයන්ද පණිවායෙන් වැළකීමේ යොදවයි පණිවායෙන් වෙන්වීමේ ගුණ වර්ණනා කරයි තමනුත් ප්‍රාණඝාතයේ යෙදෙන්නේ නැහැ ප්‍රාණඝාතයේ යෙදෙන අයට කියනවා ඕක කරන්න එපා කියලා. ඒක නොකිරීමේ ආනිසංසත් ප්‍රකාශ කරනවා. ආනිසංසම් ප්‍රකාශයේදී. එහෙම කියන්නේ වෙනවන්නා. එතකොට මේක මේ ඔන්නෝක තමයි අත්තුපනායක ධර්මපරියාය කියන්නේ. එතකොට ඔයාට ප්‍රශ්නේ එන්නේ මෙහිම.
සංයුත්ත නිකායේ වේලුද්වාර සූත්‍රයේ දක්වා ඇති හොඳ නරක විනිශ්චයට අදාළ නිර්ණායකය දක්වන්න, ලියා දක්වන්න. නැත්නම් එහි සඳහන් වෙන අත්ූපනායක ධර්මපරයයන්හි සිංහල අදහස ලියන්න. නැත්නම් ඒක සිංහල අදහස දීලා පාලි අදහස ලියන්නේ එන්න ඉඩ තියෙනවා. තමා උපමා කර අන්‍යයන් දෙස බැලීම දක්වා ඇති ආකාරය නැත්නම් ඒ හඳුන්වන නාමය ලියන්න ඉපත්. ඒ වගේ මේ දෙපැත්තටම බැලන්ස් වෙන්න පුළුවන්. ඇවිල්ලා තියෙනවා. එයාට කොහොමද හම්බ වෙනව කොහොමද? ටර්ම් ටෙස්ට් කරද්දී ආයි හම්බ වෙනවා. පාස් පේපර්ස් වලදී හම්බ වෙනවා මම මේ කියන්නේ. එතකොට මතක් වේවා මම මේ කියන්නේ මොකද? එතකොට මේ මෙහෙම ලියන්නකො. ආල පහල බල්ලොත් ඇවිල්ලා අපේ ගෙවල් වල රන් කරනවා. අන්න ඒවට නම් ඉඩ දෙන්නම. චූටි එකේ කොහෙද ගෑ ගන්න බලන්න. අපේ බල්ලොත් නෑ ගෙදර. අපි අතු කරන්නේ නැහැ. පූස විතරයි ඉන්නේ. පූස තුන් දෙනෙක් ඉන්න තුන් දෙනාම දැන් බඩවල උස්සක ඉන්නේ. අර එකෙක් දාලා ඉන්නවා. එක් හරි. ඒව බඩවල උස්සක ඉන්නේ. බල්ලොත් ඉන්නේ හැමදාම බඩවල උස්සක ඉන්නේ. බලන්න කිව්වේ. හරි. ලියන්න මෙහෙම. සංයුත්ත නිකායේ වේලුද්වාර සූත්‍රයේ අත්ූපනායක ධර්මපරියාය ක්‍රමයේ හේවත් ඒක හයිලයිට් කරගෙන ලියා ගන්න තියෙනවා. අත්ූපනායක ධර්මපරියාය හේවත් කාටද දන්නේ දුරන්නේ? ධර්මපරියාය හේවත් තමා උපමා කර අන්‍යයන් දෙස බැලීම. හොඳ නරක විනිශ්චයට අදාළ පැහැදිලි නිර්ණායකයෙකි. එහිදී තමන් ජීවත් වීමට කැමති වීම, මරණයට අකමැති වීම, අනේ සර් පොඩ්ඩක් හිමින් කියන්නකෝ. එමින් කියන්නේ තව සද්ද අඩු කරලාද කියන්නේ? නෑ සර් එහිදී Taman කියන දේ ඉතින් පොඩ්ඩක් කියන්න. එහිදී තමන් ජීවත් වීමට කැමති වීම, මරණයට අකමැති වීම, දුක් පිළිකුල් කිරීම. පිළිබඳ සිතා අන්‍යයන්ද තමා පරිදිම බව නිර්ණය කිරීම සිදු කරයි. එමෙන්ම ඒකටම ලියාගෙන එමෙන්ම ධම්මපදයේද තමා උපමා කර
අන්‍යයන්ට හිංසා නොකළ යුතු බව දැක්වේ. අන්‍යයන්ට හිංසා නොකළ යුතු බව දැක්වේ. අන්‍යයන්ට හිංසා නොකළ යුතු බව දැක්වේ. මොකද්ද මේ පාඩේ? මම ඒක ඡේදය ඇතුළෙම ලියන්න මේ නැත්නම් පද දෙකක් අරගෙන පිටට අරගෙන ලියුවත් කමක් නැහැ. පද දෙකක් විතරක් ලියමු. මොකද ගාථා දෙකක් විතර අපි ගත්තනේ සම්පූර්ණේම. සම්පූර්ණයෙන්ම ගාථා ඔයගොල්ලන්ට පාඩම් කරන්න අමාරු වෙන නිසා අදාළ ටික විතරක් ගමු. අත්තානං උපමං කତ୍වා අත්තානං උපමං කତ୍වා න හනෙය්‍ය නහනෙය්‍ය කියලා කියන්නේ න හනෙය්‍ය කියලා එන්න ඕන. ඔබ ශබ්ද කරන්නෙත් ඕනේ එහෙම. න කියන නිපාතේ එන්නේ. න හනෙය්‍ය. ඝාතනය කරන්නේ නැහැ කියන හිංසා කරන්නේ නැහැ කියන එක. අත්තානං උපමං කତ୍වා න හනෙය්‍ය න ඝාතේ. අත්තානං උපමං කତ୍වා න හනෙය්‍ය න ඝාතේ. හරි. මේ පද තුන විතරක් ලියන නිසා තිත් 4ක් තියන්න ළමයි. කියලා උඩුකමා වහන්න. තව තියෙනවනේ. ඒක නිසා. ඒ අනුව පැහැදිලි වන්නේ බුදුදහමේ හඳුන්වා දුන් නිර්ණායක කුසලයේ අකුසලයේ හා පිනපව හඳුනා ගැනීමට වැදගත් වන බවයි. අපි මේ පාඩම ඉවර කරමු ඈ. තවම ඉවර නැහැ. තව පොඩි කොටසක් තියෙනවා. ඒක කතා කරලා මේ පාඩම ඉවර කරමු. එතකොට අපිට තියෙන්නේ දසපීතිරියවත් කියන මාතෘකාව. ඒක නිසා අද අපි විනාඩි 10ක් 15ක් තියෙනවනේ තව. ඒ කාලේ අරගෙන ඒක ඉවර කරමු. ඔව් දිරුක්ෂි නෑනේ. ඔව්. දිරුක්ෂි. මේ තව පොඩි කාරණා කීපයක් මට ඔයාලට දෙන්න ඕනේ. ටියුට් එකේ නැහැ ඒ කොමිට. මම ඔයාලට දෙනවා ඔය සූත්‍ර කීපයක තියෙන නිර්ණායක කීපයක්. පළවෙනි එක තමයි මේ අංගුත්තර නිකායේ අයන්න බිඳුව. අංගුත්තර නිකායේ ඒ කියන්නේ තරු ලකුණු විදිහට ලියන්නේ මේ ටික. තරු ලකුණු පොයින්ට් විදිහට ලියාගෙන යන්න. ඒ කියන්නේ පාඩම මාතෘකාව ඉවරයි. මම තව ඔයාලට අතිරේකව දෙනවා ටිකක්. මේ මොකටද? මේ අර සූත්‍ර ඇතුලේ තියෙන කරුණු ටිකක් පොයින්ට් විදිහට දීගෙන යනවා. ඒක තමයි කරන්නේ. හරි. මේක කියන ගම. දැන් කවුරු හරි ආවද? හ්ම් 11යි 11 සර් මේ ඩේට නැති වුණා. විනිශ මම කවුද? ගිලා හරි. දිරුක්ෂි ඔයාට අන්තිම පොඩ විශ්වාසනේ. ඈ ඉක්මනට කියන්න බලන්න කොතනද මිසුනේ කියලා. සර් මේ අත්තානං ඒක ලිව්වට පස්සේ මේ මාව කට්ටුනා සර් කෝල් එකක් ඇවිත්. මම පොඩ්ඩක් කියන්නම් ඒ කොටස විතරක්.
මේ මං පොඩි කොටසයි කිව්වේ ඊට පස්සේ. ඒ අනුව පැහැදිලි වන්නේ බුදුදහමේ ඉදිරිපත් වෙලා ඇති නිර්ණායක ඉදිරිපත් වී ඇති නිර්ණායක කුසල කුසල් හඳුනා ගැනීමට පාදක වන බව. සර් රෝල් කීයක් විතර අරින්න ඕනද? දිනුෂට ගොඩක් අයි වුණා කොතනද අන්තිමට දීලා තියෙන්නේ? අර කරුණු තුනක් කිව්වේ මේ මිනුම් දඩු. ඔව්. ඒත් න අත්තක්ඛ්‍යාබාධායපි සංවත්තති කියලා ඒ ටික නේද? ඔව් සර්. එතන ඉඳලා කොහොම පොඩි කොටසක් ඔයා ෆූල් 7ක් 8ක් විතර ඇතේ හරියම මම හිතනවා හරි කියලා. 7ක් 8ක් විතර. හරි. මේ කොටස බලලා ලියා ගන්න. රෙකෝඩ් එක මම කොහොමත් අප්ලෝඩ් කරනවා. ඒ වගේ මිස්ටේක් වෙන තැන් තියෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මට කියන්න. මම එහෙම වුණොත් ඒ කොටස දෙන්නම්. ඒක බලන්න පුළුවන් අවුලක් නැහැ. හරි. කියන්නේ ඔයගොල්ලෝ එක්සෑම් ලියන දක්වාම පුළුවන් කියන එකත් මතක තියාගන්න. මම ඔක්කොම YouTube එකටනේ අප්ලෝඩ් කරන්නේ. දැන් මගේ මැෂින් එකේ කියන්නේ ලැප් එකේ තියාගෙන ඉන්න ඉඳ මදි. ඒ ඔක්කොම. මොකද දවසකට ක්ලාසස් 4ක් 5ක් විතර රෙකෝඩ් වෙනවා. දැන් අද ගත්තොත් අද 4ක් තියෙනවා රෙකෝඩ්. ඉතින් ඒ 4ම මට මේකේ තියාගෙන ලෝඩ් කරගෙන ඉන්න අමාරු නිසාම මම අප්ලෝඩ් කරනවා මේ ප්‍රයිවට් දාලා. එතකොට මට ඉතින් ඕගොල්ලෝ කියන්නේ හැමදාම ඒක කරන්න බෑ හොඳේ. මොකද මට මැසේජ් බල බල ඔක දදා ඉන්න අමාරුයිනේ. මට එහෙම පුළුවන් වෙලාවට මම බලනකොට අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගන්න පුළුවන්. ඕගොල්ලෝ එක්සෑම් එක ලියන්නේ හෙට නම් මට අද උනත් වීඩියෝ එක දවස් කියනවා නම් දෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ. හැබැයි හෝල් ක්ලාස් වල හරි මේ වගේ කරන්න බෑනේ. ඒක එදා ඉවරයි නම් ඉතින් එදාම ඉවරයි. නමුත් මේකේ එහෙම chance එකක් තියෙනවා. කරගන්නවා නම් මේක හොඳම chances වැඩක්. කියන්නේ මේක හොඳම වැඩක් කරගන්න කෙනෙක්ට. හෝල් ක්ලාස් එකක එදා වැඩේ ඉවරුනොත් එදා මොනවද වුනේ කියලා ආයි කවදාවත් බලන්න හම්බෙන්නේ නැහැ. නෝට් එක ලියාගත්තයි කියන එකේ ක්ලාස් එක ඇතුලේ කතා කරපු දේවල් හම්බෙන්නේ නැහැ කවදාවත්. මොකද මේකේ මේ chance එක තියෙනවා ඒක. මේකක් තියෙනවා. දැන් නිපුණිලා හිරුලා හැම මම හිතන්නේ අර පහුගිය කාලේ ක්ලාසස් පටන් ගත්තත් ගියේ නැහැනේ ආයේ. මම හිතුවේ සමහර අය ක්ලාසස් පටන් ගත්තාම නැතිත් වෙයි කියලා. එහෙම අයිඩියා එකක් නැහැ. හෝල් ක්ලාස් වල යන්නත් පුළුවන් නේ ඊට පස්සේ. මාතෘපදේ ක්ලාස් එක තියෙනවනේ විතර. එහෙම යන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ හිටියන්නේ ඕගොල්ලෝ හිටියා ඇත්තට. ඒ කියන්නේ ඕගොල්ලන්ට මතක ඇති මම කොහෙද බෝඩි මේ ඉඳලා මේ ප්ලාස්ටික් දඩුවකට හිටියන්නේ ඕගොල්ලෝ. සිග්නල් උත් නැතුව හරි අමාරුවෙන් වැඩේ කරගෙන ගියේ. මේ දවස්වල කැම්පස් එකට ගිහිල්ලා එහෙම. මේ දවස්වල හිටිය කට්ටිය මමත් හෝල් ක්ලාස් පටන් ගත්තානේ. මාත් පටන් අරගෙන ක්ලාස් එක කරලා ඊට පස්සේ තමයි ඔන්න එකපාරටම ආයෙ නතර වෙන්නේ. ඉතින් එහෙම මම හිතන්නේ අපිට මාසෙකමාර දෙකකට ගිට්ටු වෙනවා වගේ කරන්න පුළුවන් වුණා. නැවත ඉස්කෝලේ එහෙමත් පටන් අරගෙන එහෙමත් වුණානේ කොහොමද? ඉතින් ආයෙත් පටන් ගන්න හදනවා අනේ මන් බයි ඉතින් මොනවා වෙයිද කියලා. මේ පළවෙනි දවසේ රෙකෝඩ් එක නම් කොල්ලෝ අමාරුවේ මේ පන්තියේ පළවෙනි දවසේ රෙකෝඩ් එක ගැන නම් අයිඩියා එකක් නැහැ. මම මෑතකින් ඉඳලා තමයි YouTube එකට අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ. මේකේ පළවෙනි දවසේ නැහැ. පළවෙනි දවසේ ඇති බලන්න ඕන. ඇති මම වෙනමම දාලා තියෙනවා ලිස්ට් එකක්. දැන් මම හිතන්නේ මාස 6කට වැඩි නිසා මාස 6න් 6ට වගේ මම පොඩ්ඩක් අයින් කරනවා ඩිලීට් කරනවා ඔක්කොම මම තියෙනවා. අවශ්‍ය නැති ඒවා. තියාගන්න ඉඳ මදි නිසා. 23 තියෙනවා. 23 පළවෙනි තියෙනවා. මෙහෙම ලියන්න. පොයින්ට් විදිහට ලියාගෙන යන්න. සරල ලකුණු යටතේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ හොඳ නරක විනිශ්චයට හා යමක් පිළිගැනීමට පෙර එය හරිද වැරදිද පොයින්ට් මේ කියන්නේ ඡේදෙම ලියාගෙන යන්න. ඔය ටික කලින් මම දීලා තියෙන නිසා දිගටම ලියාගෙන යන්න. එය හරිද වැරදිද මෙලොවට හා පරලොවට වැදගත්ද
තමාට හා අනුන්ට යහපත්ද? තමාට හා අනුන්ට යහපත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන්නේද ගරහන්නේද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන්නේද ගරහන්නේද? යයි විමසිය යුතු බව දැක්වේ. යයි විමසිය යුතු බව දැක්වේ. මොකද්ද සර් ප්‍රශංසා කරයිද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරයිද පිළිකුල් කරයිද නැත්නම් ප්‍රතික්ෂේප කරයිද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරයිද පිළිකුල් කරයිද? ඒක පොඩ්ඩක් කියන්නකෝ. හිරු කියන්න මට හිතෙන පොඩ්ඩක් කියන්න. අපේ කාටද? දිගොක්ෂිට. මාත් එතන ඉදරේ සර් ලියාගත්ත ගරහන් නේද කියලා තන්නේ. කවුරු හරි ලියාගත්ත කෙනෙක් කියන්න බලන්න. මට එතන ආයේ වෙනස් වෙයි මං කිව්වේ. ගරහන්නේදයයි විමසිය යුතුය. කරහන්නේදයි විමසිය යුතුය. එච්චරද මං කිව්වේ? ඔව්. කරහන්නේදයි විමසිය යුතු බව දැක්වේ. එහෙම ගන්න වෙන්නේ. ඊගත්තේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ යමක් පිළිගැනීමට පෙර කරුණු හතරකින් ඒ පිළිබඳව විමසිය යුතුයි. ඒ කරුණු හතර මම ඔතන දුන්නේ ඡේදය ඇතුළටම යයි විමසිය යුතුයි කියලා ගත්තා නම් හරියනේ. එතන හරිය ඇති. අවුලක් තියෙනවා නම් කියන්න. කරේ අවුල. ඊගාවට අපි ගමු මේ අර ඔයගලන්ට දෙන්න ගත්තේ නැහැ මේ. මෙහෙම ගන්න. කරු ලකුණක් ඊගාවට අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ යමක් කිරීමට පෙර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ යමක් කිරීමට පෙර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ යමක් කිරීමට පෙර තුන්වරක් හෝ ඒ පිළිබඳව සිටිය යුතු බව දේශිතේ. තුන්වරක් හෝ ඒ පිළිබඳව සිටිය යුතු බව දේශිතේ. අනිස පොඩක් එපයි කියන්නකෝ. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ යමක් කිරීමට පෙර තුන්වරක් හෝ ඒ පිළිබඳව සිටිය යුතු බව දේශිතේ. දැන් 6ට විතර කොහොමද මොබයිල් සිග්නල් එකකින් ඉන්න කට්ටියට නම් අමාරුයි. 6න් පස්සේ යූසර්ස්ලා වැඩි නිසා ඔයගලන්ට ස්ටක් වෙන වෙදී අනිවාර්යයෙන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඊගව එක ගන්න ධම්මපදයේ අර්ථ වර්ගයේ ඊගව තරු ලකුණ ධම්මපදයේ අර්ථ වර්ගයේ අත්තනාව කතම්පාපං මම කියන්න ඕනේ ලියන්න. අත්තනාව කතම්පාපං ඒ ඡේදෙම ලියාගෙන යන්න. කතම්පාපං අත්තනා සංකිලිස්සති. අත්තනාව කතම්පාපං අත්තනා සංකිලිස්සති. අස්සම් යස්ස අස්ස මුකුරෝදන් විපාකං පටිසේවති. ඒක ලියන්න ඕපා. ඒක හම්බ වෙනවා ඔයාලට කොහොමද ඔය සම්පූර්ණ ගාථාවම මේ ඒක නිසා දැම්ම උතන ලියන්න ඕනේ නැහැ. ඉස්සරහදී හම්බ වෙනවා. දම්පතේ අත්ත වර්ගයේ අත්තනාව කතම්පාපං අත්තනා සංකිලිස්සති. තමා කරන පව් තමාම කෙලෙසෙන බව තමා කරන පව් තමාම කෙලෙසන බව තමාම කෙලෙසන බව මේ ගාථා ඔයගලන්ට හම්බුණානේ.
සත්‍යන්තතාවයේ වගකීම් පිළිබඳ පාඩම් තියෙනවා. මම ඒක දුන්නා. ඒක නිසා මෙතන පොන්නේ නැහැ. තමා කරන පව් තමාම කෙලසන බවත් තමාම කෙලසන බවත් පව් නොකරේ නම් තමාම පිරිසුදු වන බවත් දේශිතය. එතකොට ඒකත් හොඳ නිර්ණායකයක්. ගැන ඉදිරිපත් කරන්න. අත්තනාව කතම තමන් පව් කරොත් එහෙම තමාවම කෙලෙසෙන බව හිතන්න ඕනේ. ඒක එක නිර්ණායකයක්. තමා පින් කරොත් තමාවම පිරිසිදු වෙන බව හිතන්න ඕනේ. ඒක එක නිර්ණායකයක්. මම කියන එක තේරුණාද? එක නිර්ණායක දෙකක් තියෙනවා. එහෙම. තව එකක් ගන්න. ධම්මපද ඊගා තරු ලකුණ. ධම්මපදයේ බාල වග්ගයේ නතං කම්ම ඒ උඩුකම එකයිනේ වැටෙන්නේ. ඇතුලේ නතං කම්මං කතං සාදු ඒ ඇති ඒ කොටස විතරක් ගන්න. නතං කම්මං කතං සාදු කියලා හැබැයි හතරක් තියන්න. නතං කම්මං කතං සාදු සිත සිතා පසුතැවීමට සිදුවන මේකේ ගාතාව තියෙන ටියුට් එකේ. එහෙනම් මම දුන්නේ නැති සම්පූර්ණයෙන්. නතං කම්මං කතං සාදු යං කତ୍වානුතප්පති තියෙනනේ. මේ සාදු සිත සිතා පසුතැවීමට කඳුළු සැලීමට සිදුවන දේ නොකරන ලෙස දේශිතේ. පසුතැවීමට සිදුවන දේ නොකළ යුතු බව දේශිතේ. හරි. ඒ පාඩම අපි ඉවර කරගමු. මෙන්න මෙහෙම කියලා. මෙහෙම ලියන්න. ඉහත ආකාරයට බෞද්ධ මූලාශ්‍ර ගණනාවක කිහිපයකම පින්පව් කුසල අකුසල ආදිය නිර්ණය කර ගැනීමට අවශ්‍ය නිර්ණායක හඳුනාගත හැකි. නිර්ණායක මෙසේ හඳුනාගත හැකි වගේ දේ තමයි. නිර්ණායක එසේ හඳුනාගත හැකි. ඊගා මාතෘකාවත් ලියලා තියන්න. දස පින් කිරියවත්. නැත්නම් දස පුණ්‍ය ක්‍රියා කියලා ඉවත් කමක් නෑ. දස පින් කිරියවත්. දස පින් කිරියවත්. හරි. හරි. ඒ ගැන ඔන්න මම මතක් කරේ. දැන් එතකොට අපි අර කතා කරගත්ත විදිහට රිවිෂන් එක ඉස්සරහට පටන් ගන්න වැඩ පිළිවෙලක් හදා ගන්න ඕනි. පේපර් එක බලලා මම හිමීට රෙකෝඩ් ටික ඔයගලන්ට දාන්නම්. අඩුපාඩු ටික එහෙම කතා කරගෙන යන ගමන් ලියලා තියෙන බල අඩුපාඩු ටිකට මම රෙකෝඩ් දානවා. ෆීස් ගෙවන්න තියෙන කට්ටියත් අනිවාර්යෙන් ෆීස් ගෙවන්න මේ මාසෙට අදාළව ඒක පහු කරන්න එපා. එතකොට ගන්න අමාරු වෙන නිසා නේද? ඔයගලන්ට අමාරු වෙනවනේ. ඒවන් එහෙම ඒක නිසා එකක් බලන්න. ඔය ටික තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. විශේෂයෙන් වෙන මොකුත් නැහැ. අපි ආයේ රාष्ट्रविंद හවස 4ට හමු වෙමු. හැමෝටම උත්සාහයි පරිස්සමෙන්. සර් අපේ සර් ආයුබෝවන් සර්.
ගිය සතියේ වීඩියෝ එක ගන්න පුළුවන්ද සර්? ගිය සති වීඩියෝ එක දාන්න මට පොඩ්ඩක් දාලා ඒකත් එහෙම මේ තියන්න ටියුට් එකත් මං ගාවනේ. මේ ටියුට් එක නැද්ද නෑ සර්. මේ ටියුට් එක නැති තව කවුරු හරි ඉන්නවද PDF එකක් ගන්න මම print out කරගන්න. මට සිග්නල් අඩුයිලා මේ ටියුට් එක නැති තව කවුරු හරි ඉන්නවද නෑනේ හාඳුරු මට දාලා තියන්න පොඩ්ඩක් මැසේජ් එක නෑ මට මිස්සේ මට දාලා තියන්න ඒක මම බලලා දාන්න මම ස්ටාර්ට් කරනවා දැන් එහෙනම් දරුවන් සරණයි සර් මම මැසේජ් එකක් දාලා තියන්නම්. හරි දා හරි ඉස්සන්නයි